right. ණයට භාණ්ඩ විකුණුවොතින් ඇත්තටම අපි ලියන්නේ ණය ගැතිය කියලා වත්කමක් ඇති වෙනවා. විකුණුම් කියලා ආදායමක් ඇති වෙනවා. ඒක තමයි ඇති වෙන ප්‍රතිඵල දෙක. ඒතර ණය ගැති ගිණුම හර සහ විකුණුම් ගිණුම බැර. ණය ගැති කියලා වත්කමක් ඇති වෙනවා. අපි හිතමු 50000ක භාණ්ඩ විකුණුවා කියලා. ණය ගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. දැන් මේව ගැන හොඳ අවබෝධයක් තියෙනවනේ පාලන ගිණුම් පවා සාකච්ඡා කරලා තියෙද්දි. දැන් මේ ණය ගැතියගෙන් විවිධ හේතු නිසා අපිට ව්‍යාපාර ලැබෙන්න තියෙන මේ මුදල නොලැබී යන්න පුළුවන්. ඒ ණය ගැතියගෙන් මුදල නොලැබී යනකොට මේ අපි පාලන ගිණුම් කාලෙත් කතා කරා සාමාන්‍ය ඉස්සරහන් වලදීත් කතා කරා. නොලැබී යනකොට අන්න එක නිශ්චිතවම ඒ ණය ගැතියගෙන් මුදල් ලැබෙන්නේ නැත්නම් දැන් මෙන්න මේ ලැබෙන්න තියෙන වටිනාකම නිශ්චිතවම නොලැබෙන බවට දැනගන්න ඕන. අපි කිව්වේ අර නොලැබෙන බව දැන මොකටද වත්කම් ලෙස තියන් ඉන්නේ කියලා නේද? එහෙම වෙලාවක අපි කරන්නේ මෙයා වියදමක් ලෙස හඳුනා ගන්න. වියදමක්. අර මේ වියදම් නිර්වචනය මතකද? වියදම් නිර්වචනය තුල කියනවනේ වත්කම් අඩුවීම හෝ වගකීම් වැඩිවීමේ ස්වභාවයෙන් අයිතිකරුවන්ට සිදු කරන බෙදා හැරීමකින් තොරව නැත්නම් අයිතිකරුවන්ට දුන්නේ නැතුව හිමිකම පහළ යන දේවල් තමයි වියදම් කියන්නේ කියලා. මේකෙත් ඒ වත්කමක් අඩු වෙනවා. නමුත් අයිතිකරුවන්ට දුන්නේ නැහැ. වත්කමක් අඩු වෙනවා. ඒ තුලින් හිමිකම අඩු වෙන්න බලපානවා. ඒ නිසා මේක වියදමක්. බොල් ණය වියදමක් ලෙස සලකනවා. මෙන්න එහෙනම් බොල් ණය වලදී ඉස්සරහන මට මේක විස්තර කරන්න දෙයක් නැහැ. ණය ගැති වත්කම අඩුවේ ණය ගැති ගිණුම බැර බොල් ණය නමින් වියදමක් ඇති වේ. බොල් ණය ගිණුම හර. දැන් තවදුරටත් කතා කරොත් ඇයි අපි මෙහෙම ණය ගැතිය බොල් ණය ලෙස කපහරින්නේ? එහෙම නැත්නම් ණය ගැතියන්ගෙන් මුදල් නොලැබී යන්න එහෙම ඇති වෙන්න පුළුවන් හේතු මොනවද? ණය ගැතියන්ගෙන් මුදල් නොලැබෙන්න බලපාන හේතු මොනවද? තප්පරයක් දෙනවද ඒ අතර මේ හරි. එතකොට ණය ගැති වත්කම අඩු වෙලා බොල් ණය නමින් වියදමක් හට ගන්නවා. මෙන්න මේක තමයි ඇති වෙන තත්ත්වය. දැන් අපි ඇහුවේ ඔව් ණය ගැතියෝ එහෙම මේ බොල් වෙන්න. එහෙම නැත්නම් ණය ගැතියන්ගේ මුදල් නොලැබී යන්න. මේක ඇතුලේ මොකුත් නැහැ කියන එකනේ බොල් කියන්නේ. ඒ වත්කම නම තිබ්බට වත්කම නැහැනේ. එහෙම වෙන්න ණය ගැතියන්ගෙන් නිශ්චිතවම එහෙම මුදල් නොලැබී යන්න බලපාන හේතු මොනවද කියලා ඇහුවා. එකක් මට වෙලා තියෙනවා. ඔව් කාවින්දි කියන ණය ගැතිය බුන්වත් වීම. ඒ කියන්නේ ණය ගැතිය වස්තු බංගත්වයටපත් වෙනවා. බුන්වත් වෙනවා කියන්නේ එයාට කිසිම දේපලක් නැහැ. අපි කියනවා ඇඳිවත පමණයි තියෙන්නේ. වෙන කිසිම දේපලක් නැහැ. ඒවා කොහොම නැති වෙලා ගිහලා වස්තු බංගත්වයටපත් වෙලා. එයාට ගෙවන්න ක්‍රමයක් නැහැ. එහෙම වෙලාවක උසාවිය තීරණය කළා තියෙන ඔහු බුන්වත් පුද්ගලයෙක් කියලා. එහෙම කෙනෙක්ට ණය ගෙවීමේ හැකියාවක් නැති ලෙස සලකනවා. තව ණය ගැතිය මිය ගියොත් දැන් ඒකෙදි එයාට දේපල තියෙනවා නම් ඒ දේපල වලින් අය කර ගැනීමේ හැකියාව තියෙනවා නීතිය හරහා. අපි හිතමු ණය ගැතිය මිය යනවා සහ ඔහු වෙනුවෙන් දේපලක් නැහැ කියන කාරණේ. සරලව ගමු ඒක. නමුත් නීතිය පැත්තෙන් ගියොත් ඒක තව ටිකක් එහාට දේවල් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය දන්නවනේ ණයක් ගත්තු කෙනෙක් එයා මරණට එයාගේ දේපල තියෙනවා නම් ඒ ණය වෙන් ගෙවන්න එපා. ඊට පස්සේ දේපල හිමි යුතු කෙනෙක් ඉන්නවා. එහෙම නීතිය තියෙනවනේ. right. බොල් ණය. ඒ වගේම අපිට කියන්න පුළුවන් දැන් ණය ගැතිය අතුරුදහන්. හොයාගන්න නැහැ. ණය ගැතිය අතුරුදහන් වෙලා. එහෙම වෙලාවක ව්‍යාපාරය ඇත්තටම කරන්නේ ඒ ණය ගැතියගෙන් බොල් ණය උනේ කවදද? කවුද ඒ ණය ගැතියගේ නම? ඊට පස්සේ කවද්ද දවස? එයා බොල් ණය ලෙස කපා හැරපු මෙහෙම. ඒකට හේතුව මොකද්ද? එයත් එක්ක අවසානයේටම ගනුදෙනු කරපු දිනය මොකක්ද යනාදී මෙහෙම ඉතින් ඒවා ව්‍යාපාරයට විශේෂ විස්තරණ ඒක අපේ ගිණුම් ඇතුලේ තියන්න බෑ. ඒක නිකන් ලේඛනයක් විදිහට හදලා තියාගෙන යනවා ණය ගැතියන්ගේ එහෙම බොල් ණය පිළිබඳ ලේඛනයක්. බොල් විදිහට කපා හැරපු ණය ගැතියන්. right. ඒතර දැන් ඇතැම් විට අපි ඊළඟ කොටසට ආවොත් මේ ණය ගැතිය ටික කාලයකට පස්සේ මුදල් අරන් එන්නත් පුළුවන්. දැන් පිස්සු තද වෙච්ච කාලේ මෙහෙම වුණා. පිස්සු හොඳ වුණාම
සල්ලි අරන් එනවා. මුතු හොඳයි. මැරිච් එක නම් උපදින්න බෑනේ නේ. එහෙම නැත්නම් මොකක් කර ක්‍රමයකට එයා දේපල හොයාගෙන තියෙනවා. කොහොම හරි කමන්නේ අපිට කාරණේ වැදගත් නැහැ. එයා මුදල් ගෙනල්ලා දුන්නොත් අන්න එතෙන්දී අපි දිත්ත සරහන ලියන්නේ කොහොමද? ණයගැතියගෙන් අර බොල් ණය ලෙස කපා හරපු ණයගැතිය. නිකම්ම ණයගැතිය නෙවෙයි. බොල් ණය ලෙස කපා හරපු ණයගැතිය අපිට මුදල් අරන් එනවා. ඔයගොල්ලෝ දන්නවා මේක කියන්නේ බලන්න. දිත්ත සරහන. බොල් ණය ලෙස කපා හරපු ණයගැතියෙක් එයා මුදල් අරගෙන එනවා අපිට. පාලන ගිණුම් පාඩමේදී කියලා දුන්නා. මොන ගිණුම හර මොන ගිණුම බැරද? කවුතර දෙන්නේ නැහැ නේ. කවුරුත් අපි නමක් කියලා හම්. හෂාරා කොහොමද ලියන්නේ? බොල් ණය ලෙස කපා හරලා ණයගැතියෙක් මුදල් ගෙනල්ලා දෙනවා. බොල් ණය ලැබීම ගිණුම හර බොල් ණය ගිණුම බැල. නෑ ඒක වැරදි. ඉතින් අපි තව අවස්ථාවක් දෙමු. අනුෂිකා මුදල් ගිණුම හර බොල් ණය ගිණුම බැල. ඔව් ඇත්තටම මුදල් හර. දැන් අපි ඒකෙදි හෂාර බලන්න ඕන බලපෑම් දෙක බලන්න ඕන. දිත්ත බලපෑමක් නේ තියෙන්නේ. දැන් මොකෙක් හරි අපිට සල්ලි ගෙනත් දෙනවා නම් ලාච්චුවට සල්ලි එනවා ව්‍යාපාරේ. එහෙනම් මුදල් ගිණුම හර වෙන්න ඕන. බොල් ණය නැවත ලැබීමත් මම මේත් එක්කම කතා කරනවා. මුදල් ගිණුම හර. දැන් 50000 අරන් එනවා. දැන් ඔයාලට ණයගැතියෙක් නෑ බැර කරන්න. පාලන ගිණුම් හොඳින් බලන්න. දැන් ඔයාලට පාලන ගිණුම් අමතක වෙලා ඇති. අපි කියන්නේ අර මේන්ටේන් කරන් යන්න කියලා ඔන්න ඒ කාරණේ වැදගත්. ඉතින් ඒක පහසු නෑ ඉතින්. නේ? එක දිගට මෙහෙම ටච් එකේ යන එක විෂයන් ඔක්කොගෙම සහ පාඩම් ඔක්කොගෙම ඒකට තමයි සැලසුමක් තියෙන්න ඕනේ. සැලසුමේ හදාගත්තා වගේම වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව අර ඉහළ ඉලක්කයකට යන එක පහසු වෙන්නේ නැහැ. ඒක ලොකු කාලයක කැපකිරීමක් තමයි අතරම. රයිට්. දැන් මුදල් ගිණුම හර දැන් ණයගැතියෙක් නැහැනේ බැර කරන්න. බොල් ණය ගිණුම තමයි බැර කරන්න වෙන්නේ මේ බලන්න. බොල් ණය ගිණුම. මුදල් ගිණුම හර බොල් ණය ගිණුම බැර. රයිට් මුදලක් ලැබෙනවා තමයි. අන්න. ණයගැතියකින් නෙවෙයි බොල් ණය කියන වියදම. අපි එතෙන්දී සලකන්නේ එක ගිණුම් කරන්නේදී බොල් ණය කියන වියදම අහෝසි වෙලා ගියා විදිහට. බොල් ණය නැවත ලැබීම කියලා එකක් නෙවෙයි. බොල් ණය කියන වියදම අහෝසි වෙලා ගියපු විදිහට තමයි සලකන්නේ. බොල් ණය ගිණුම බැර මුදල් ගිණුම හර. රයිට් ඔන්න ඔය ආකාරයට තමයි ඉස්සරහන් තියන්නේ. ඇතැම් කෙනෙකුට කියන්න බලන්න මුදල් ගිණුම හර බොල් ණය ආපසු ලැබීමේ ගිණුම බැර කියලා. මොකද ඒක ඔව් එහෙම ගිණුමක ඇතුළත් කරන්නේ නැහැ. බොල් ණය ගිණුමෙම තමයි අපි සටහන් කරන්නේ. අමුත ඒ පිළිබඳ තර්කයක් තියෙනවා. රයිට්. උතන ප්‍රශ්නේ තියෙන්නේ බොල් ණය කියන්නේ වියදමක්නේ. ඒ ගිණුමටම බැර වෙනකොට ඒක ආදායමක් නෙවෙයි. එක ගිණුම ආදායම් වියදම් කියලා දෙකක් වෙන්න බෑනේ. මේක වියදම් අඩුවීමක් ලෙස තමයි අපිට සලකන්න වෙන්නේ. තවත් හැබැයි ආදායම් කියන මේ නිර්වචනයේ පැත්තෙන් ගියොත් ඒක වෙන් කරලා ගත්තොත් ආදායම් කියන නිර්වචනයට බද්ධ කරලා ගත්තොත් මේක පොඩි විවාදයකට තුඩු දෙන කාරණයක්. ඕක ඔයගොල්ලෝගේ පේපර් එක හදන මැඩම්ටත් මම ප්‍රශ්න යොමු කරාම ඔයගොල්ලන්ට මේක කොහොමද කියන්න ඕන වියදමක් අඩුවීමක් ලෙසද නැත්නම් ආදායමක් ලෙසද ඇහුවාම එයා මට කිව්වේ both ways are correct කියලා තමයි කිව්වේ ඉතින්. එතකොට එතනින් එහා කියන්න දෙයක් නැහැ. මේ ක්‍රම දෙකම හරි කියන තැන තමයි කිව්වේ. වාගේ උසස් පෙළ ප්‍රශ්න මට මේ ඔය ගැටලු ආවම අපිත් එහෙම නිශ්චිතව මොන හරි දැනගන්න වුණොත් මම කිව්වම කෙලිම අහනවා කියලා මම WhatsApp message එකකින් තියලා තිබ්බා. ඒතර මට දීලා තිබ්බ පිළිතුර. ඒ නිසා ඉතින් අපි ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. නමුත් ඒකේ තර්කයක් විදිහට ගත්තොත් කෙනෙකුට දෙපැත්තකට කතා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එකක් වියදම් අඩුවීමක් තමයි මේකෙන් වෙන්නේ. ආපහු ගිහිල්ලා බැලුවොත් අර නිර්වචනයට අනුව ඒක වෙනම સિદ્ધාන්තයක් නැතකොට අපි එයාගේ මුදලක් ලැබෙනකොට අයිතිකරුවන්ගේ අයිතිය වැඩි වෙනවා, හිමිකම වැඩි වෙනවා සහ ඒගොල්ලෝ දායක වෙන්නේ නැහැ. ඒ තුළ ව්‍යාපාරයේ වත්කම් ඉහළ යාමක් සිද්ධ වෙනවා. මුදල් කියන වත්කම්. ඒක වෙන් කරලා ගත්තොත් එතන ආදායමක් ලෙස. දැන් ඒක වැදගත් වෙන්නේ මෙහෙමයි. දැන් ඔයාලට විභාගෙට සාමාන්‍යයෙන් කරුණු ටිකක් දීලා වෙනම අහනවා ආදායම් වල එකතුව කීයද වියදම් වල එකතුව කීයද කියලා. past papers
බලලා තියෙනවා නම් ඔයගොල්ලෝ 2012 සිට 20 දක්වා පාස් පේපර්ස් හොඳින් බලන්න ඕන. දන්නේ නැති වුණත් කමක් නැහැ. දන්නේ හොය හොය බලන්න ඕන. ඒ තුල ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි එහෙම තියෙනවා. ගණන් කීපයක් දීලා ආදායම් මොකද්ද වියදම් මොකක්ද කියලා අහපු තැන් වල ආදායම් වල එකතුව විදිහට ඔයාලට ඒක දාන්න පුළුවන්. නේද? බොල් ණය නැවත ලැබීම කියලා තිබ්බොත් ඒක නිර්වචනයේ පැත්තෙන් ගන්නකොට ආදායමට එකඟයි. මතකයි මම මේ කියන තර්කය තේරෙන්න ඕන. ටිකක් මම පොඩක් එහා දෙනක් කතා කරේ. ඒ නිසා එහෙම තිබ්බොත් බොල් ණය ආපසු ලැබීමක් කියලා තිබ්බොත් ආදායම් ලෙස දාන්න. නමුත් අපි මූල්‍ය ප්‍රකාශන හදාගෙන යද්දී අපි කරන ආකාරය තමයි මේක වියදම් වල අඩුවීමක් ලෙස සටහන් කරලා ගන්න. ඉතින් එතන ඒ මූල්‍ය ප්‍රකාශන ඇතුලේ ලියන ආකාරය සහ වෙනම මේක ආදායම් කියන එක ඇතුලේ ලියන විදිහ කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. පැහැදිලි වුණේ නැත්නම් මගෙන් ප්‍රශ්න කරන්න මම ආයෙත් ඒක කියනවාට උදාහරණයක් අරගෙන. හරි. එහෙනම් අපිට දැන් මේකට අදාළව මෙච්චරයි. බොල් ණය කපා හැරීම හරි. බොල් ණය ආපසු ලැබීම හරි. එවනම් මුදල් හර බොල් ණය ගිණුම බැර. right. අපි මු ආගේ නිබන්ධනයේ පිටුවංක 20. ණයගැතියන්ගෙන් අය කරගත නොහැකියයි නිශ්චිතව තීරණය කරන ණය වටිනාකම. හරියටම හිතනවා තීරණය කරනවා. මෙන්න මේ මුදල ලැබෙන්නේ නැහැ. ඒකෙන්දී අපිට විවිධ සාධක හොයන්න බලන්න වෙයි. මේ ණයගැතිය පිළිබඳව තොරතුරු හොයලා තමයි මෙහෙම කරන්නේ. සල්ලි ඉල්ලලා නේ එහෙම දෙන්නෙම නැත්නම්. බොල් ණය ලෙස හැඳින්වේ. මෙසේ ණය මුදලක් අය කරගත නොහැකි වීමට බලපාන මූලික හේතු කිහිපයකි. අපි ලියමු. ණයගැතියා බුන්වත් වීම. ණයගැතිය බුන්වත් වෙනවා. ණයගැතියා උමතු වීම. ඒ විභාගයට අහන්නේ නැහැ. ඉතින් නිකන් දැනගන්න ඉපේ. ණයගැතිය අතුරුදහන් වීම. බුන්වත් වෙනවා නැත්නම් වස්තු බංගත්වයටපත් වෙනවා, මිය යනවා, උමතු වෙනවා, අතුරුදහන් වෙනවා ඇති නේද? right. දැන් ওই හේතු නිසා අපි ණයගැති ශේෂය අයින් කරනවා නම් මෙන්න තත්ත්වය. පිටුවංග 21 සාමාන්‍යයෙන් බොල් ණය කපා හැරීමකදී බොල් ණය උපලේඛනයක් පිළිල කරේ. මෙවැනි බොල් ණය උපලේඛනයක අඩංගු වන මූලික තොරතුරු කිහිපයකි. බොල් ණය උපලේඛනයක් මම කිව්ව ඒක අපිට accounting වලට අදාළ නැහැ. නිකන් විස්තරයක් තියාගන්නවා. බොල් ණය ලෙස කපා හරින ලද ණයගැතියාගේ නම සහ ලිපිනය. කවුද මේ ණයගැතියා? කොහෙද ඉන්නේ කියන තොරතුරු. එයා බොල් ණය ලෙස කපා හැරීමේ හේතුව මැරිලාද බුන්වත් වෙලාද මොකද කියලා. කපා හරින ණය මුදල කීයක්ද මෙයාගෙන් අපි එන්නේ කියලා අයින් කරලා දැම්මේ. ණයගැතියා සමග අවසානයේ ගනුදෙනු කළ දින ඒක කටපාඩම් කරන්න යන්න එපා විභාගයට අහන්නේ. නමුත් දැනගන්න. මෙසේ හඳුනා ගන්නා ණයගැති ශේෂයන්ට අදාළව සටහන් නියදෙන අන්දම පහත දැක්වේ. අපි ලියමු බොල් ණය ලෙස කපා හරින මුදල. ඒ තුල ලියන්න බොල් ණය ලෙස කපා හරින මුදල බොල් ණය ගිණුම හර බොල් ණය ගිණුම හර ණයගැති ගිණුම බැර. ණයගැති ගිණුම බැර. right. ඊළඟ මේක ආපසු ලැබුණොත් දෙවෙනි සරහන ලියා ගන්න. මේක ආපසු ලැබුණොත් ඒතර ණයගැතියගේ සම්බන්ධයක් නැහැ. ඒවට ඒකට හේතුව දැනෙන්න ඕන. නේ මේ ණයගැතිය අහෝසි කළා තමයි බොල් ණය ඇති කරගත්තේ. ඒ මුදල් ලැබෙන ණයගැතියෙක් නැහැ දැන්. අංක 2 ණයගැතියෙක් සම්බන්ධයක් නැහැ. මුදල් ගිණුම හර බොල් ණය ගිණුම බැර. මුදල් ගිණුම හර බොල් ණය ගිණුම බැර. හරිද බලන්න මුදල් ගිණුම හර බොල් ණය ගිණුම බැර. දැන් ඊළඟට ඔයාලට අලුත් වචනයක් කියලා දෙන්න තියෙනවා මෙන්න මේ බොල් ණය කියන එක වෙනුවට දැන්. හරිද ඔය ඉස්සරහන් මේ ණයගැතියගෙන් නොලැබී යන වටිනාකම එහෙම අපි අර නොලැබෙයි තක්සේරු කරන ප්‍රමාණය ණයගැතිය. ඒකට අපි කියන අලුත් වචනේ තමයි දැන් ණයගැතියන් කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑනේ. මේකත් අපි හදමු එතකොට. ඒ එන විදිහට වෙළඳ ලැබිය යුතු ගිණුම්. වෙළඳ ලැබිය යුතු ගිණුම්. ඊට ණයගැති ගිණුම වෙනකොට ලියන්න පුළුවන් වෙළඳ ලැබිය යුතු ගිණුම කියන එක. ඒක හරිනේ. මෙතන විතරයි නේ. වෙළඳ ලැබිය යුතු ගිණුම. දැන් මේ වෙළඳ ලැබිය යුතු දෑ හානිකරණය වෙලා. අපි කියන්නේ impairment loss නැත්නම් හානිකරණය වීමක් වෙලා තියෙනවා. වෙළඳ ලැබිය යුතු. ඒ වචනේ පාවිච්චි කරන්න දැන්.
හානි කරන අලාභයක් කියලා. මේ හානි කරන අලාභය කියන එක මෙතනට විතරක් එන එකක් නෙවෙයි. අපි දැන් දීපල පෙරියත උපකරණත් හානිකරණය වෙන්න පුළුවන්. ඒ ගැන අපි කතා කරමු. ප්‍රමිතේදී LKS 16 දී වෙළඳ ලැබිය යුතු දෑ කියන එක හානිකරණය වෙලා. ඒතර සමහරවල් එනවා නිකම්ම හානි කරන අලාභ කියලා බෑ. ඒතර මොකක් හානිකරණය වුණාද කියලා දන්නේ නැහැ. අපි කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ හානි කරන අලාභ. ණයගැතිය හානිකරණය වෙලා. බොල් ණය කියන එකේ අලුත් වචන ඒක. ඒකට ඒ වෙනුවට ලියන්න පුළුවන්. වෙළඳ ලැබිය යුතු හානි කරන අලාභ. වෙළඳ ලැබිය යුතු හානි කරන අලාභ ගිණුම. මේවා නෝට් කරගන්න. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ. එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු හානි කරන අලාභ. ලැබෙන්න තියෙන ටික හානිකරණය වෙලා. හර ණයගැති ගිණුම බැර. හරි ඊට පස්සේ මුදල් හර වෙළඳ ලැබිය යුතු හානි කරන අලාභ ගිණුම බැර. මේකද ලැබුණා නම් ඒකටත් ඒ නමම තමයි එන්නේ. එහෙනම් බොල් ණය ගිණුම කියන එකට සමාන නමක් විදිහට හිතාගන්න. ඒක මම මුලින්ම කිව්වා නම් ඔයාලට ආයිත් ඒක නැත් හිතන්න ඕනේ. මම ඒක අන්තිමටම ගත්තේ බොල් ණය කියන එකට සමාන නමක් විදිහට හිතන්න. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ. අන්න බොල් ණය කියන එකට සමානයි. ගැටලු වෙනවනම් අහන්න ඕන. වෙන මොකක් හරි ඉගෙනගෙන තිබ්බ නැත්නම් මෙන්න අහලා තිබ්බ. ඒතර මේක නෙවෙයිද? ප්‍රශ්න අහන්න පුළුවන්. රයිට්. එහෙනම් අතන මේකෙන් ගණන් හදන්න තරම් දෙයක් නැහැ. මේ අපි මූල ප්‍රකාශන ඇතුළතදීම ගණන් හදමු. හදාගෙන යද්දි තාම තීරේ කෙනෙක් කතා කරන් යන්නේ. මේකත් එක මේ අඩමාන ණයත් මම කතා කරලා අපි බලමු මේ පිළිවිලි මේකේ තියෙන අභ්‍යාස වලට එන්න. ඊට පස්සේ ඔයාලට level 1 2 3 වල ප්‍රශ්න ටික වෙනම ආයිත් වෙනවා. ඒක නැවත මුලින් ඉඳලා පාඩම කතා කරනවා හා සමානයි. මේ පාඩම එච්චරට වටිනවා. මොකද මේක හරියට ඉගෙන ගන්න නැති එක හවුල් ව්‍යාපාරත් බෑ, ලාභ අරමුණකට සංවිධාන මූල්‍ය ප්‍රකාශනත් බෑ, අසම්පූර්ණ සරහනුත් බෑ. මෙතනින් එහානේ එක පාඩමක්වත් කරන්නේ නැහැ හරියට. සමාගම් මූල්‍ය ප්‍රකාශනත් බෑ. නිසා මේකට අපි පොඩි කාලයක් කරන් කතා කරමු. රයිට්. එතකොට මේ අඩමාන ණය කියන කාරණේට මම එන්න හදන්නේ මේකේ ඇතිනේ නේ පැහැදිලි. මඩ උපරිම එන්න තියෙන ඒ දෙක තමයි. නිශ්චිතවම නොලැබී යන ණය තමයි මේ අපි කතා කරේ. එතකොට අපි ඊළඟ කාරණයට එමු. ඒකට සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තියෙන වචනේ තමයි අඩමාන ණය. අඩමාන ණය. ඉස්සර කිව්වකට doubtful debts කියලා. අඩමාන ණය. මේ වචනය ඇතුලේ තියෙනවනේ. මම ණයට බහන්න විකුණලා. මේ දෙන්න අතර වෙනසත් හරියට හඳුරගන්න. ෂුවර් එකටම හම්බෙන්නේ නැහැ. ඌ මැරිලා නැත්තම් ඉස්සු ෂුවර් එකටම හම්බෙන්නේ නැහැ කියලා දන්නවා. එහෙමනම් බොල්නේ. දැන් මෙතනදී මේ අඩමාන ණය කියලා කියන්නේ ලැබේද නොලැබේද කියලා විශ්වාසයක් නැහැ. මේ සල්ලි හම්බ වේද නැද්ද කියලා ෂුවර් එකටම හම්බෙන්නේ නැහැ නෙවෙයි. ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. එහෙම සැකයක් තියෙනවා. පැහැදිලිද? එහෙම එකකට කියනවා අපි අඩමාන ණය. ඉතින් අපේ ඔයාලට මතක ඇති අපි ගිණුම් කරන සංකල්ප සාකච්ඡා කරද්දී කතා කරා මට ඔයාගෙන් අහන්න හිතුණා මොකද්ද මේ අඩමාන ණයත් එක්ක වඩා කිට්ටුවෙන් යන සංකල්පය? ආරක්ෂණ සංකල්පය. ආරක්ෂණ සංකල්පය බොහොම හොඳයි. විචක්ෂණ එහෙම නැත්නම් ආරක්ෂණ සංකල්පය. ඔව් ඒ සංකල්පයේ අදහස කාටද කියන්න පුළුවන්? පොඩි අදහසක්. විචක්ෂණ නැත්නම් ආරක්ෂණ සංකල්පේ ව්‍යාපාරයේ නොපවතින යහපත් බවක් නොපෙනිය යුතු බව. ඔව් ව්‍යාපාරේ නැති හොඳ තත්ත්වයක් පෙන්වන්න එපා. ගොඩක් අය ඉන්නෝනේ දැන් තියෙන දේ නෙවෙයි නැති තත්ත්වයක් පොම්බල පෙන්වන්නේ බොරු දේවල්. නේ? සමහර වෙන්න එහෙම නැහැ බොහෝම හරි තියෙන තත්ත්වයක් පෙන්වන්න නැති කට්ටියක් තියෙනවා. නැති තත්ත්වයක්. එතකොට ඒකේ තියෙන අවදානම ඕන තැනකදී බලන්න. ව්‍යාපාරයක් ඇතුළේ විතරක් නෙවෙයි. නැති දෙයක් නැති තත්ත්වයක් මවාපාලා පෙන්නකොට නොපවතින යහපත් බවක් ඔය වචනේ තියෙන එක. නැති හොඳ බවක්. පෙන්නලා ඒ මත ගන්න තීරණ හැම තැනදීම ප්‍රශ්නයක්. අපි හිතමු හොඳ මිනිසෙක් වගේ පෙන්නනවා. හොඳ කාන්තාවක් වගේ පෙන්නනවා. බලන්න විවාහ වුණාට පස්සේ තමයි දැනගන්නේ හොඳ කොහොමද කියලා. ඒ අර මිනිස්සු අමාරුයි නේ. අනිත් පැත්තත් එහෙමයි. බොහෝම තැන්පත් මෙහෙමයි කියලා පෙන්නනවා. පස්සේ තමයි දැනගන්න හම්බෙන්නේ. ඉතින් ඒ වගේ ව්‍යාපාරයේ වුණත් නැති හොඳ තත්ත්වයක් අපි හිතමු ඇත්තේ නෑ ලොකු ණය තියෙනවා. ගොඩක් වත්කම් නෑ. හැබැයි මොකද කරන්නේ? එයා බොරු වත්කම් තියෙන බව පෙන්නනවා.
අනේ එහෙම වුණොත් ඒ මත ගන්න තීරණ අර වගේම තමයි. ඒව සාමාන්‍ය තත්ත්වයට ආදේශ කළා හිතා ගන්න. අපි දැන් බැංකුව ණය දෙනවා මෙයාට ගොඩක් වත්කම් තියෙනවා වගකීම් වැඩි නැහැ කියලා හිතලා. ඒක ණය ගෙවා ගන්න බැරි වෙයි. ඉතින් අර ප්‍රශ්නෙට මුහුණ දෙනවා. කොටස්කරු ආයෝජනය කරන හොඳ තත්ත්වයක් හිතලා. එතකොට පස්සේ ඒව දැනගත්තාම දැන් කවුරු හිතන්න පුළුවන් හා එහෙනම් හරි අපේ වැඩේ ඕකේ කියලා නේ. බොරු තත්ත්වයක් පෙන්නලා වැඩේ ඕකේ කරගත්තා. නමුත් ඒ මනුස්සයා ඉන්නේ නැහැ. ඒ වගේ මේකෙත් එහෙමයි. කොටස්කරු ආපහු එයාගෙන් මුදල් අයින් කළ වෙන තැන් වලට එතකොට ආයි අර ප්‍රශ්න. ඒ නිසා නොපවතින යහපත් බවක් නැති හොඳ තත්ත්වයක් පෙන්වන්න එපා. ඉතින් ඒකදී අපි කියන එහෙනම් කොහොමද එහෙම නොවන්න කටයුතු කරන්නේ? නොපවතින යහපත් බවක් ඒ කියන්නේ හොඳ තත්ත්වයක් බොරුවට පෙන්වන්න නැති වෙන්නේ කොහොමද? අපි කියනවා මෙහෙම. ඉදිරියේදී වෙන්න තියෙන අපි මේ ගණන් පැත්තෙන් ආවොත් ඉදිරියේදී වෙන්න තියෙන අලාභ වලට වර්තමාන ගනුදෙනුත් එක්ක ඉදිරියේදී විය හැකි දේවල් වලට දැම්ම ලාභයෙන් අයින් කරන්න. වත්කම් තක්සේරු කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා නම් ඒකේ අඩුම වටිනාකම ලැබෙන විදිහට තක්සේරු කරගන්න. ඒවට යම් මුදලක් ලැබෙන්න තියෙනකොට වාගේ පැත්තෙන් හිතනවලු ඒකේ උපරිමම ගාන කියලා හිතන එකද හොඳ නෑ මට මේ අඩුම ගාන આવොත් මම මොකද කරන්න කියලා ප්ලෑන් කරනවා. පැහැදිලිද? ඒ වගේ අදහසක්. ඒ මත ඉඳන් තීරණ ගන්න. රයිට්. එහෙනම් අපි කියනවා මෙහෙම මේ ණයට බාණ්ඩ විකුණුවාම ඕන දැන් මම කෙලින්ම කාරණේට බහිනවා. ණයට බාණ්ඩ විකුණුවාම මම අඳුර ගන්නවා ණය ගැතියෝ කියලා වත්කමක් ඇති වෙනවා සහ විකුණුම් කියලා ආදායමක් ඇති වෙනවා. ඒක උපජිත සංකල්පයනේ. මුදලින් නොලැබුණාට ආදායම්. හරි. එතකොට මේ ණයට විකුණන කාල සීමාව තුල එක්තරා කාල සීමාවක බහඬ ණයට විකුණුවාම දැන් මේකේ තියරි ගොඩක් තියෙන පොඩ්ඩක් අහන්න වෙනවා. නැත්නම් ඉතින් අර අනිත් අය වගේ ගණන් 4-5ක් හදලා හුරු වෙනවා. හරි මේක හර මේක බැර කියලා. බෑ ඒක වැඩක් නැහැ. ඒක ඇත්තට මේ පාර දැන් විභාගෙ ලියන්න ඉන්න ළමයින්ට තේරෙයි පේපර්ස් එහෙම කර එනකොට මොකද වෙන්නේ කියලා. ඒ නිසා මේක හොඳින් ගන්න. කෙනෙක් අරම හිතනවා නම් ඒක නෙවෙයි හරි දේ. ඒක හරිනම් මටත් ඒක ලේසි ගණනක් දෙනවා. හරි හදමු හර බැර කිය දාගෙන යන්න පුළුවන්. මේ ටික ගන්න බලන්න. මම කතා කරගෙන ආවේ. ඔව්. දැන් ණයට බහන්න විකුණනවා යම් කාල සීමාවක් තුල. විකුණන තුල අපි හිතමු ලක්ෂයක් කියලා. මෙතෙන්දි කඩේ පටන් ගත්තේ සරල වෙන්න ආරම්භක දිනය ලක්ෂයක බඩු ණයට විකුණනවා. ඉතින් මේ ලක්ෂය ආදායම් ලෙස හඳුනා ගන්නවානේ. නේ? විකුණුම කියන ආදායම් තුල හඳුනා ගන්නවා. සල්ලි ලැබුණා නම් මුදල් හර එහෙනම් අපිට අවදානමක් නැහැ. නමුත් දැන් ලැබුණේ නැහැ. අවදානමක් සහිතව මේ වත්කම හඳුනා ගන්නවා අපි. ණයගැති ගිණුම හර. නේ? සාමාන්‍යයෙන් ඉතින් ලැබෙන්න ඕන. නමුත් මේ ගිණුම් කාල සීමාව අන්තිමට මේ වර්ෂය හෝ ඒක මාසයක් වෙන්නත් පුළුවන් අපිට ඒක ගැටලුවක් නැහැ. ඒ කාල සීමාව අන්තිමට එයා තක්සේරු කරනවා. ඒ ණයගැතියන් පිළිබඳ තොරතුරු හොයලා බලලා මේ මුදල් ලැබෙන්න හෝ නොලැබෙන්න අවදානමක් තියනවාද කියන එක. හරිද? එහෙම නොලැබෙන්න අවදානමක් තියෙනවා නම් යම්කිසි සැකයක් තියෙනවා නම් අන්න අපිට කියන එහෙම නොලැබෙන බවට සැකයක් හරි තියෙනවනේ. එහෙම නිකන් හිතන්න ඉඩ තියෙන දේවල් මොනවද සාමාන්‍යයෙන් ගත්තොත්? ණයගැතිය දැන් ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ගනුදෙනු කිරීම නවත්තලා මාස 7-8ක් වෙනවා. ඉස්සර නිතර එන එක දැන් එන්නේ නැහැ. ණය දැන් ගෙවන්න තියෙනවා. එතකොට එහෙම නැත්තම් එයාගේ පැත්තෙන් අපිට දැනගන්න හම්බ වෙනවා මෙයාට දැන් මේ ටික පොඩි ආර්ථික අපහසුකම් තියෙනවා ගෙවා ගන්න බෑ. එයා හිර වෙලා නැවෙන ආයතන වලට ගෙවන්න වෙලා නඩු දාලා අරෝමේ ප්‍රශ්න. එහෙම තත්ත්වයකදී අපිට සැකයක් ඇති වෙනවා. රයිට්. අපි කරන්නේ එතකොට අර ණයගැති නැත වෙළඳ ලැබිය දැශේෂයෙන් අපි ඔක්කොම නෙවෙයි මුළු වටිනාකම නොවෙන්න පුළුවන්. ඒ සැකයි කියලා හිතන වටිනාකම වියදමක් ලෙස හඳුනා ගන්න. නිශ්චිතවම ලැබුණා නම් බොල් ණය. ඕන දැන් මතක් කරන බොල් ණය හැර ණයගැති බැරිනේ. මේක දැන් සැකයි කියලා හිතන්නේ. ෂුවර් එකට නොලැබෙන්නේ නෙවෙයි. ඒතර අපි මේ වෙලාවට එකට කියනවා අඩමාන ණය. බොල් ණය වගේම තමයි. අඩමාන ණය හර. මම නිකමට කියන්නම් මේකෙන් රුපියල් 10000ක් ෂුවර් එකට හම්බෙන්නේ නැහැ කියලා මේ විකුණපු බඩු එක්කෙනෙකුට නෙවෙයි ගණනාවකට විකුණපුවා. එයින් එක්කෙනෙක්ගෙන් මේ 10000ක භාණ්ඩ විකුණපු කෙනෙක්ගෙන් සැකයි. එහෙනම් අඩමාන ණය කියලා වියදමක් හඳුනා ගන්නවා. වියදමක් හඳුනා ගන්න හැබැයි දැන් ණයගැතිවත්කම අඩු වෙන්න ඕන ණයගැති ගිණුම බැර වෙන්න ඕන. නමුත් අපි කරන්නේ ණයගැති ගිණුමට බැර කරනවා වෙනුවට ඒ සඳහා වෙනම ගිණුමක් හදනවා. අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුම.
අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුම. දැන් ඉස්සර නම් එකට කිව්වේ අඩමාන ණය වෙන් කිරීම. ඒක පාරෙන් ඉවරයි. පරණ ප්‍රශ්න පත්‍ර බලනකොට ඔයාලට ලැබෙයි මේ අඩමාන ණය වෙන් කිරීම. එතකොට ණයගැති ගිණුමට බැර කරනවා වෙනුවට මේක හරි පැහැදිලිව දැනගන්න. එකපාරට අපි බැර කරේ නැහැ. මෙතෙන්ට තමයි බැර වෙන්න ඕනේ මේ 10000. අර බොල් ණය වගේමයි. ණයගැති වත්කම මත කරන වියදම. ඒ වත්කම අඩුවීම මත. නමුත් සැකයක් පමණක් පවතින නිසා අපි ණයගැති ගිණුමට ඍජුව බැර කරන්නේ නැතුව අර අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුමට. අර අඩමාන ණය වෙන් කිරීම කියන එක ඉඩ හැරීම කරන්නත් හේතුවක් තියෙනවා. මම ඉදිරියේදී කතා කරන එකපාරට ඔක්කොම ගැටලුවක් වෙයි. ප්‍රශ්නයක් විදිහට ඇහුවොත් මම කියනවා අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුමට බැර කර. ඒතර වාගේ මම ප්‍රශ්නයක් කරනවා මේ අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම මොන වර්ගයේ ගිණුමක්ද? වත්කම් ගිණුමක් බැරශේෂයක්. ඔව් වත්කම් ගිණුමක් ඔව් අඩුවීමේ ගිණුම. වත්කමක් අඩු වෙන එකක් අර බලන්න. බැරශේෂයක් තියෙනවා. අපි කියන ඍණ වත්කම් ගිණුමක් කියන්නේ පුළුවන්. වත්කම අඩුවීමේ ගිණුමක්. අර විභාගයට ඇහුවොත් කෙලින්ම වත්කම් ගිණුමක්. මේ බැරපැත්ත ශේෂය තියෙන. ඒකට හේතුව අර වත්කම අඩු වෙනවා කියන්නේ. ඉතින් බලන්න බොල් ණය විදිහමයි. සමහරු බය අඩමාන ණය කියනවා. මම ඒක මෙච්චර ලං කරලා කියලා දුන්නේ. අඩමාන ණය හර අපි අතෙන්දිත් කරේ බොල් ණය හර ණයගැති බැරනේ. ඒකම අපි කරනවා අඩමාන ණය හර ණයගැති බැර වෙනුවට අඩමාන ණය ඉඩ හැරීම බැර. දැන් මේක හැමතිස්සෙම ඔළුවේ තියෙනවනේ මෙයා කොයි වෙලාවක හරි ගෙනල්ලා මේක උඩින් තියා ගන්න ඕන. එතකොට මේ බැර පැත්තේ 10000 එනවා. ඒතර කාටරි අහන්න පුළුවන් නේ. ඔයගොල්ලෝ අහන්න ඕන ප්‍රශ්න මේවා. ඇයි ඔය ණයගැති ගිණුමට බැර නොකර අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුමකට බැර කරේ? ඕකත් මේකටම බැර කළා දැන් මම ඉවරයිනේ කියලා අහන්න පුළුවන්. නේද? මොකද හිතන්නේ? එහෙම බැරිද? ඇයි අපි ඇත්තටම අපි වෙනම ගිණුමකට ගෙනියන්නේ? ඔය අහන්න ඕන ප්‍රශ්නයක් මම ඔයාගෙන් අහනවා. හිතන්න පුළුවන් නම් කියන්න. ලැබෙන්න ඉඩ තියෙන නිසා. ලැබෙන්න ඉඩ තියෙන නිසා. ලැබෙන්න ඉඩ තියෙන නිසා වෙනම ගිණුමකට ගෙනියනවා. ඔව් ඇත්තටම පුතේ ඒකේ தත්ත්වය මෙහෙමයි. එහෙම නැත්නම් බොල් ණය වුණත් කැපුවට පස්සේ වෙලාවට කියන බල ওই බොල් ණය දෙ ඕන තරම් කපපුවා ලැබිලා තියෙනවනේ ඒකත් ලැබෙන්න ඉඩක් තියෙනවනේ. ඉඩ කියන එක සම්භාවිතාවය කියන එක මේක හරියට ඔළුවට ගන්න. ඒ ලැබෙන්න තියෙන කියන එක සම්භාවිතාවය කියන එක පිළිබඳ හැමනොතින් වෙනම මනින්න වෙනවා. බොල් ණය ආපසු ලැබෙන්න තියෙන සම්භාවිතාවයේ 100 කීයක්ද? බොහොම අඩුයි. අඩමාන ණය නම් නැවත ලැබෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. එහෙම එකක් වෙන්න වෙනවනේ. නෑ ඒක නෙවෙයි හේතුව. ලැබෙන්න තියෙන නිසා නෙවෙයි වෙනම ගිණුමකට ගෙනියන්නේ. හොඳට අහගන්න. අපි මූල්‍ය ප්‍රකාශන පිළිල කරද්දී තොරතුරු දෙන්න ඕනේ. දැන් අපි ගිණුම් කරන්නේ මූලික අරමුණ තොරතුරු සැපයීමනේ. ඒ තොරතුරු දෙද්දී ඇල්මැති පාර්ශ්වයෙන් මේ තොරතුරු දෙකම දෙන්න ඕන. දැන් බොල් ණයවලදී මේ ගැටලුව එන්නේ නැහැ. නිශ්චිතව හම්බෙන්නේ. අපි ඒක හිතනවා හරියටම හරි ලැබෙන්නේ නැහැ. අයින් කළා දැම්මා. ඒක හම්බුවක් තමයි ලැබුණොත්. දැන් මේකෙදී අපි වෙනම මේ තොරතුරු දෙක වෙනම දෙන්න ඕන ඇල්මැති පාර්ශ්වයන්. ඒ කියන්නේ මගේ ඇත්තටම ණයගැතියෝ මෙන්න මෙපමණ ඉන්නවා. ලක්ෂයක් ඉන්නවා. හැබැයි මට ෂුවර් නෑ 10000ක් ලැබෙයිද නැද්ද කියලා. ඒ තොරතුරු දෙකක් තියෙනවනේ එතන. දැන් මේක එකම ගිණුමේ දාගත්තොත් මාසාන්තිමට හෝ වර්ෂාන්තිමට ගිණුම බැලන්ස් කරාම ණයගැති ගිණුමේ එන්නේ 90000යි. අර බොල් ණය වගේම එකත් අඩු වෙලා ගිහිල්ලා 90000. එතකොට අන්න එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. පොරයක්ද? එතන ප්‍රශ්නයක් ඇති වෙනවා අපිට අර තොරතුරු ඉදිරිපත් කරගන්න බැරි වෙනවා. දැන් අපි කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියනවා. අපිට වෙළඳ ලැබිය යුතු දෑ ඉන්නවා ලක්ෂයක්. අපි ඒගොල්ලෝගේ සැකසහිතයි කියලා අයින් කරලා තිනවා 10000ක්. ගිණුම් දෙකේ තියෙනකොට අපිට මේ තොරතුරු දෙක දෙන්න පුළුවන්. ශේෂ පිරික්සමටත් අන්තිමට මූල්‍ය ප්‍රකාශන හදන්නේ දෙවි ගිණුම් දෙකම එනවනේ. මෙයා හර පැත්තේ අර බැර පැත්තේ තියෙනවා. ඒ දෙන අඩු කරලා අපි පෙන්නනවා. මෙන්න වත්කම අඩුවීම කියලා වෙන් කරලා පෙන්වන්න පුළුවන්. ඒකයි හේතුව ඇත්තටම නිකන් ඒක විභාගයට අහන එකක් නෙවෙයි. නෝට් එකක් දාලා තියාගන්න පුළුවන්. ඇයි අපි අඩමානය සඳහා ඉඩ හැරීමේ ගිණුමක් නමින් වෙනම දාන්නේ කියන එක ඔබේ දැන ගැනීමට. ලියන්න ඇත්තට මේ තොරතුරු වඩා හොඳට ඔයාලට මතක නම් අර විකුණුවහම ආපසු එවුම් එක ගිණුමේ ලිව්වත් එකම බලපෑම එන්නේ. විකුණුම ආපසු එවුම්, ගැනුම ආපසු එවුම් එකම බලපෑම. නමුත් අපි වෙන් කරලා ගිණුම් ලිව්වේ ඒහා සමානව අඩමානය ඉඩ හැරීමත් එහෙමයි. වෙනම ගිණුමක ලියනවා. ඒ තොරතුරු දෙක වෙන වෙනම දෙන්න. ඒවා ආයෙත් බලන්න ඉස්සරහ න්‍යාය කාලෙත් ඔන්න කතා කරා මම. හොඳයි. එහෙනම් ඔය මේක ඉවර නෑ. ඔය අඩමානය පටන් ගත්ත විතරයි.
ඊළඟට වාට එතන ප්‍රශ්නේ නෙවෙයි අහන්න ඕන. අහන්නේ නැහැ නේද? මම ප්‍රශ්නේ දානවා මම උත්තරෙත් දෙනවා. මේක අර සාකච්ඡාවක් වෙන්නේ ඔයගොල්ලෝ අහන්න ඕන. මෙතන ප්‍රශ්න එන්න ඕන ඔළුවට. එතකොට සර් කොහොමද ඔය ගාන තීරණය කරගන්නේ සැකසහිතයි කියලානේ. ඒ වගේ ඒවා එන්නේ බෑ ඔළුවට. ඇත්තරම ව්‍යාපාරයක් කරන්න හිතන එහෙම හිතෙනවා නම් හිතන කෙනෙක් නම් මේක එහාට යන කෙනෙක් නම් ඔළුවට ඒව එන්න ඕන. කොහොමද දැන් මෙහෙම එකක් තීරණය කරගන්නේ කියලා. ඔව් දැන් මම ඔයාලට කලිනුත් ඒ ගැන පොඩි අදහසක් කිව්වා නේද? එහෙම සැකයක් තියෙන්න පුළුවන් ව්‍යාපාරේ පැත්තේ නැහැ. ඒ වගේ දේවල්. ඔය ඇත්තටම මේකෙදී එකක් මේක නිශ්චිතවම වෙන් කරන්න පුළුවන්. නිශ්චිතවම වෙන් කරන්න පුළුවන් අර මේ හරි වැදගත් වචනයක්. නිශ්චිතවම අඩමාණය සඳහා වෙන් කිරීමක් කරන්න පුළුවන්. අර වගේ ඒක පුද්ගලයෙක් ගැන අපි එහෙම දැනගත්තාම. අපි හිතමු අර ඒ කියන මහත්තයාගෙන් ලැබෙන්න තියෙන අවදානමක් තියෙනවා. එයා රට වඩේට ණය වෙලා දැන් ගෙවා ගන්න බැරි තත්ත්වයක් කියලා අපිට ආරංචි වෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. හරි එහෙම කියන නිශ්චිත අඩමාණය සඳහා ඉඩහැරීමක් අපි එහෙම කරනවා. නිශ්චිතව හඳුනගෙන. එහෙම නැත්නම් බොහෝ වෙලාවට ව්‍යාපාරවල තියෙන තත්ත්වය තමයි මේ පොදුවේ ඉඩහැරීමක් කරනවා. පොදුවේ. ඒ කියන්නේ ව්‍යාපාරවල පහුගිය වර්ෂවල අත්දැකීම් ගත්තාම ගිය අවුරුද්දේ ණයට බඩු විකුණලා ඒ ණයට විකුණපුවයින් නොලැබී ගියපු ප්‍රමාණයක් තියෙන ප්‍රතිශතයක් ඊට කලින් අවුරුද්දෙත් තියෙනවා. එහෙම ඒ අවුරුදු වල ඇවරේජ් එකක් ගත්තාම අපිට දෙනවා මේ අවුරුද්දෙත් අපි ණයට විකුණන ඒවායින් මේ වගේ ප්‍රමාණයක් නොලැබී යයි කියලා. එහෙම ව්‍යාපාර කරන අය දන්නවා ඒ ශේෂ්ත්‍රයේ කොහොමද ඒගොල්ලන්ට තියෙන අත්දැකීම මේ ව්‍යාපාරයට තියෙන අත්දැකීම. ඒව පදනම් කරගෙන ප්‍රතිශතයක් විදිහට. එයා කියන එහෙනම් හරි අපේ ණයගෙතියන්ගෙන් අපි ණයට විකුණලා තියෙනවනේ. පහුගිය අවුරුදු වල මේ වගේ තත්ත්වයක් තියෙන නිසා 102ක් 105ක් වෙනස් වෙන්න පුළුවන්. 10ක් අපි එවැනි ප්‍රමාණයක් ණයගෙතියන්ගෙන් හැමදාම අපි අයින් කරලා තියමු. නොලැබෙයි අපේක්ෂාවෙන් අයින් කරලා තියමු. වත්කම අඩුවීමක් ලෙස හඳුනාගෙන තියමු. අඩමාන්නය ඉඩහැරීමක් ලෙස හඳුනාගෙන තියමු. හරි එහෙම දෙයක් කරනවා. එතකොට අපි ඒ ආපසු ලැබෙනකොට සහ ඒව බොල් වුණොතින් සහ ඒවයි ලැබෙන අවුරුද්දට කොහොමද ඒක වෙන වෙනම ගමු. මූලික අවස්ථාව ඔක තේරෙන්න ඕනේ. එහෙනම් සරලවම අඩමාන්නය හර අඩමාන්නය ඉඩහැරීම බැර. මේක මම තීරි කොටස කතා කරා. එතකොට මේ අඩමාන්නය ඉඩහැරීම සංකල්පත් එක්ක තියෙන සම්බන්ධය. ඊළඟ කරන සංකල්ප. දැන් ඔයගොල්ලෝ තාම ප්‍රමිත දන්නේ නැති නිසා ප්‍රමිත එන්නේ 13 ශ්‍රේණියේදී. ප්‍රමිත දැනගත්තාම මම ඒවත් එක මේ වගේ කතා කරා. අඩමාන්නය සම්බන්ධ ප්‍රමිතයක් නැහැ. එහෙම නෙවෙයි මේ ප්‍රමිතත් එක්ක බද්ධ වෙන ගිනුම් කතා කරන්නේ මේ කරුණු කතා කරන්න. දැනට මේක සංකල්පත් එක්ක සම්බන්ධයිනේ. පුළුවන් නම් කියන්නේ මේ අඩමාන්නය ඉඩහැරීම කියන එකට බද්ධ වෙන සංකල්ප එකක් ඕගොල්ලෝ කිව්වා විචක්ෂණ සංකල්ප වෙලියලා තියෙන්නේ. ඒ හැරුණකොට තව මොකක්ද ඔයාලට කියන්න පුළුවන්? අඩමාන්නය ඉඩහැරීමට දැන් සංකල්ප පාඩම කළා තියෙන්නේ. විභාගයට ඇහුවොත් පහත සඳහන් සංකල්ප අතරින් අඩමාන්නය ඉඩහැරීමක් සඳහා අදාළ වන සංකල්ප වන්නේ කියලා කීපයක් දෙනවා. දැන් නිකම්ම සංකල්ප හතරක් දෙන්නේ. ඒතර ABCD වශයෙන් දීලා A හා B, B හා C, AB හා C එහෙම දෙනවනේ. ඒතකොට වැඩි අමාරුයි. දන්නවනේ MCQ වල. ඔව් කියන්න අපහු. ගැලපුම් සංකල්පය. ඔව් ගැලපුම් සංකල්පය අදාළයි. පුළුවන් නම් පැහැදිලි කරන්න කොහොමද අදාළ වෙන්නේ කියලා. ගැලපුම් සංකල්ප. ඔව් ගැලපුම් සංකල්පයේ මූලික හරය තමයි එකකින් කියන්නේ ආදායමට එරෙහිව වියදම හඳුනා ගන්න. ඒතකොට ඒක බොහොම කෙටියෙන් කිව්වොත්. ඒකේ ආදායම ගැන නෙවෙයි කතා කරන්නේ ගැලපුම් සංකල්පේ. අපි යම් ගිණුම් කාල සීමාවක ඒ ආදායම හඳුනා ගන්න ඕනේ. ඒකට උපලබ්ධි සංකල්පය අදාළ වෙයි. ආදායම ගැන කතා කරන්නේ ගැලපුම් සංකල්පේ. මේ ආදායමට එරෙහිව වියදම හඳුනාගත යුතුය. ආදායම් සහ වියදම් ගලපන්න කියලා තමයි කියන්නේ. ආදායමට එරෙහිව වියදම හඳුනාගත යුතුය. එතකොට මේ වියදම කියලා කියන්නේ ඒ කාල සීමාවට අදාළ වියදම කියන එක. එහෙම නැත්නම් මේ ආදායම උපද්දවන්න අදාළ වියදම කියන එක. හරිද? වියදම් තමයි.
මේ කාල සීමාවට අදාළව. එහෙම නැත්නම් මේ ආදායම උපද්දවන්න දරපු වියදම. ඒක දිනුන හොඳින් බලන්න. දැන් ඔයා ණයට විකුණුවාම ලක්ෂයක ආදායම් හඳුනගෙන තියෙනවා. විකුණුම් ආදායම මේ අවුරුද්දේ ආදායම් හඳුනාගත්තා. ඒතර ඒගොල්ලෝ බොල් වුණොතින් ලබන අවුරුද්දනේ බොල් වෙන්න ඉඩ තියෙන්නේ. දැන් නොගෙවා සිටිනවා නම් යම් හේතුවක් මත ලබන අවුරුද්ද. දැන් අපි අඩමාන ණය වෙන් කරේ නැත්නම් අඩමාන ණය සඳහා ඉඩහැරීමක් කළේ නැත්නම් අඩමාන ණය සඳහා ඉඩහැරීමක් කළේ නැත්නම් ඒගොල්ලෝ අපි ලබන අවුරුද්දේ බොල් වෙනවා. ලබන වර්ෂය තුල බොල් වෙනකොට උන් අපිට ගැටලුවක් වෙනවා මේ අවුරුද්දේ හඳුනාගත්තු ආදායමකට අදාළව වියදම ඇති වෙන්නේ ලබන අවුරුද්දේ. මේ අවුරුද්දේ විකුණන ආදායම හඳුනාගත්ත සරලව කිව්වොත් ඒ මත ඇති වෙනවා බොල් ණය වියදමක් ලබන අවුරුද්දේ. බෑ ගැලපුම් සංකල්පය කියන එහෙම කරන්න එපා. එයි මේ අවුරුද්දේ ආදායම හඳුනාගත්තා නම් ඊට අදාළ වියදම් ටික මේ අවුරුද්දේ තියෙනවා. මේ අවුරුද්දේ ආදායම හඳුනන් ඒකේ වියදම් ලබන අවුරුද්දට යන්න දෙන්න බෑ. තේරෙනවද කියන එක? හරි. එහෙනම් අපි කරන්නේ දැම්මම වියදම හඳුන ගන්නවා මෙහෙම අඩමාන ණය කියලා. අර 10000 වියදම් හඳුනගෙන තියාගන්න. ඒතර කෙනෙකුට අහන්න පුළුවන්. ඒතර එයා බොල් නොවුනොත් අපි සැකයට හඳුනාගත්තට. ඔය එහෙමන ප්‍රශ්නයක් නෑ. අපි ඒකට උත්තර තියෙනවා ඊළඟට යමු. දැනට අපි කරන්නේ මෙන්න මේකට උත්තරයක් විදිහට මෙහෙම හඳුන ගන්න. අපිට කියන්නේ නෑනේ මේ වියදම් අපිට කියන්නේ වියදම් අඩුවෙන් හඳුනා ගන්න එපා කියලානේ කියන්නේ. වියදම් වැඩි වුණා කියන එකේ ගැටලුවක් නැහැ නේ. වැඩිපුර හඳුනාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒක ලාභ ටිකක් අඩුවෙන් පෙන්නයි. ඒතර හරි තීරණ ගනි තවදුරටත්. නේ? බොරු තත්ත්වයක් පෙන්වන්න එපා කියන එකයි කියන්නේ මේක ඇතුලේ විචක්ෂණ සංකල්පය ඇතුලේ. ඒතර ඒක ඊළඟට මෙතන දෙනකොට ගැළපුම් සංකල්පය ඇතුලේ කියන්නේ වියදම ආදායමට එරෙහිව වියදම. ඒ කාල මේ ආදායම හඳුනාගත්තා නම් ආදායම උපද්දවන්න අදාළ වියදම් ගන්න කියන එක. රයිට් මට හිතෙනවා ගොඩක් පැහැදිලි කරා. ඒ නිසා මේ සංකල්ප දෙක හරි විචක්ෂණ සංකල්පය වගේම ගැළපුම් සංකල්පය කියන එක මේකට ගැළපෙනවා. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් කාලච්ඡේද වගේ සංකල්පෙකුත්. මොකද ඒකෙත් වරදක් නැහැ කාලච්ඡේද සංකල්පේ. ඒ කාල සීමාවේ ලාභ හොයන්න නොගියා නම් කවදා හරි වැඩේ ඉවරලා නම් ලාභ හොයන්නේ. එහෙම නැතිනම් ওই ප්‍රශ්නේ ওই ගැළපුම ඕන වෙන්නේ නැහැ. නේ? හොඳයි අපි යන ඉස්සරහට යමු. සර් ඔව් අහන්න බෑ. දැන් ඔය අඩමාන ණය එතකොට පස්සේ බොල් ණය වෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒක එහෙම ඉඩක් තියෙන නිසානේ දැන් මම වෙන් කළා තියෙන්නේ. ඒ කියන්නේ බොල් වෙන්න පුළුවන් නිසා තමයි දැම්මම අයින් කළා තියලා තියෙන්නේ. නේද? බොල් වෙන්න ඉඩක් තියෙනවා කියන එකනේ අඩමාන්නය කියලා. සැකයි. බොල් වෙයි කියලා සැකයි. පස්සේ බොල් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඔයගේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දුන්නොත් අඩමාන්නය බොල් වෙන්න පුළුවන්ද? ඔව්. අඩමාන්නය බොල් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. පැහැදිලිද? ඔව් එතකොට දැන් අඩමාන ණය ගිණුම් වලනේ ඔක තියෙන්නේ. එතකොට දැන් අඩමාන ණය තියෙන එක එතකොට අඩමාන ණය වෙන් කිරීම ගිණුම හර වෙලා ණයගැති ගිණුම බැර වෙලා යනවද නැත්නම් ආයෙක බොල් ණය ගිණුමකට එනවද? නෑ නෑ දැන් ඔන්න තේරුම් ගන්න ඕනේ අපි අඩමාන්නය ඉඩහැරීම වෙන් කිරීම වචන කමක් නැහැ තවමත් කියනවා. අඩමාන්නය ඉඩහැරීම ගිණුම කියන්නේම ණයගැති බැර වෙලා. ආයෙත් බැර කරන්න දෙයක් නැහැ නේ. අඩමාන්නය ඉඩහැරීම ගිණුම කියන්නේම ණයගැති බැර වෙලා. පැහැදිලිද ඒක? ඕසේ ඒ උනාට ඉතින් ණයගැතිෙන් අඩු කරලා පෙන්නුවේ නැති නිසා මම අහන්නේ. ණයගැතියන්ගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේදී අඩු කරලත් පෙන්නනවා. ණයගැති ශේෂයේ ලක්ෂයයි අඩමාන ඉඩහැරීම 10000යි. ඒ නිසා ණයගැති ධාරණ වටිනාකම අපි ඒකට වචනයකුත් කියනවා. ණයගැතියන්ගේ ධාරණ වටිනාකම 90000යි. මම එල්මැති පාර්ශවයට තොරතුරු දෙන්නේ මගේ ළඟ ණයගැතියෝ 90000 ඉන්නේ කියලා. තේරෙනවද? ණයගැතියෝ ඉන්නේ මට 90000යි කියලා. ඔය අහන්න එන ප්‍රශ්නේ මට තේරෙනවා. අපි එහෙනම් එයා බොල් වුණොත් කොහොමද ගලපන්නේ? දිස්සරහන කොහොමද? මම එතනට එනවා. හරිද? ඒ කියන්නේ ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ කියන්නේ අඩමාන ණය සඳහා වෙන් කරපු ණයගැතියෙක් බොල් වෙනවා. එතකොට කොහොමද ගලපන්නේ කියන්නේ? ෂුවර් එකටම නොලැබී යනවා යාගෙන් කියන්නේ. බලමු. ඔය කියන කාරණේ එනවා එතකොට. ඔයාලට හරිද? ඒකත් ප්‍රශ්නයක් විදිහට තාම හිතේ තියෙනවා නම් මම ටක් ගාලා කියලා යන්න. නමුත් මම එන්නම් පිළිවෙලින්. හරිද? පැහැදිලිද ඔය කියපු ටික? ඔව් සර් හරි. ඒ කියන්නේ මට දැනගන්න ඕනුනේ දැන් අඩමාන ණය මේ හරියටම බොල් වෙනකොට ඒක ගැලපෙන්නේ කොහොමද කියලා බොල් ණය ගිණුමකට එනවද එහෙම? ඔව් එහෙනම් මම උත්තර දීලා යන්න. මම මේක ලබන අවුරුද්දේ උත්තරේ දෙන්න හිටියේ. ලබන අවුරුද්දේ කියන්නේ මේ අවුරුද්දකට පස්සේ නෙමෙයි මේ ඊළඟ අවුරුද්දේ වැඩ කරද්දි දෙන්න හිටියේ. මෙන්න උදාහරණයක්.
2019 4ක අවුරුද්ද පටන් ගන්නවා කඩෙත් පටන් ගන්න මෙතන 20යි 4කින් අවුරුද්ද අවසන් වෙනවා මේ අවුරුද්දේ ණයට බඩු විකුණනවා ලක්ෂයක විකුණුම් මේක නිකන් දුන්නේ ණයට විකුණුම් ලක්ෂය. ඒතර ණය ගැති වෙනෝනේ ලක්ෂයක්. මෙන්න ණය ගැති ගිණුම තියෙන ලක්ෂයක්. right. දැන් අඩමාන බොල් නැහැ කියලා හිතන්න මේ කඩේ බොල් නැහැ. මේ අවුරුද්දේ ඔක්කොම ණයට විකුණපුවා හරියට ලැබිලා තියෙනවා. එහෙම නොලැබෙයි ඒ කියලා ප්‍රශ්නේ පළවෙනි අවුරුද්දනේදී. එහෙම සැකයක් හිතෙන්නේ නැහැ ටිකක් කල් යනකොට තමයි අර කාලයක් දීලා ඉතින් එහෙම ප්‍රශ්නත් වෙන්න පුළුවන්. මැරිලා වගේ එහෙම වෙලත් නැහැ. right. ඔන්න ව්‍යාපාරයේ කියනවා අනිත් ව්‍යාපාරවල තොරතුරු අරගෙන කියනවා රුපියල් 10 අපි සාමාන්‍යයෙන් 10%ක් අඩමාන්නය සඳහා වෙන් කරමු ඉඩ හරිමු. ඒ කියන්නේ මේ නොලැබෙයි සැක කරමු ඉස්සරහට එහෙම කියලා අඩමාන ණය කියලා වියදමක් හඳුනා ගන්නවා 10000. මේ අඩමාන ණය වියදම ලාභ ගිණුමට මාරු වෙනවා. ඒතර මේ අවුරුද්දේ ලාභ හොයද්දී ලාභෙන් අඩමාන ණය කියන වියදම අඩු වෙනවා. ඒක මොන වියදම් යටතේද ලියන්නේ? අඩමාන ණය කියන වියදම මොන වියදම? අයිතුමට කියන්න. බෙදා හැරීමේ වියදම. ඔව් බෙදා හැරීමේ වියදමක් නෙමෙයි ණයට විකුණන්න ගිහලා වෙන දේවල් නෙමෙයි. විකුණුම් බෙදා හැරීම. දැන් ඉඩ හැරීම කියන්නේ ඒක ණය ගැති ගිණුමෙන් අඩු කරලා දාලා මම පෙන්නනවා මට ඉන්නේ ණය ගැති 90000යි කියලා. මූලික තත්ත්ව ප්‍රකාශන එහෙම පෙන්නනවා. right දැන් වහන්නේ ඊළඟ අවුරුද්දේ කතාවක් වෙන්න පුළුවන් නේ. මේ අවුරුද්ද තුලම වෙන්න බෑ. මේක අවුරුද්ද අගට කරන එකක් නෙමෙයි. අවුරුද්ද අගට ඇවිල්ලා කරන ගැළපීමක්. මේ වසරේ කරපු විකුණුම් වලින් ලැබෙන්න තියෙන වටිනාකම ණයට විකුණුම් වලින් ලැබෙන්න තියෙන වටිනාකම පදනම් කරගෙන කරන ගැළපිල්ල. ලක්ෂයක් ලැබෙන්න තියෙන මෙදාවෙද්දි ඒ දිනට කරන ගැළපීමක්. ඒක පැහැදිලිද? ඒ ණය ගැති ඒ දිනට ඉන්නවා ලක්ෂයක්. මම මේ සරලව කියවට ලක්ෂයක විකුණුවා කියලා. මේ දිනට ලැබෙන්න තියෙන ලක්ෂයක්. ඒකෙන් 10000ක් සැකයි කියලා අයින් කරනවා. ඒක උදන්ටක හොඳට පැහැදිලිද? ඔව් සර් හරි. ඔව්. ඒක අර ආකාර දෙකක් වෙන්න පුළුවන් කියලාත් මං කිව්වේ. හරියටම එකෙක් ගැන දැනගන්නවා. නිශ්චිතවම උඩ 10000ක් වෙන් කරා වෙන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාර ඇත්තරම කරන්න පොදුවෙන් කිරීම. පොදුවේ 10%ක් අපි අයින් කළා තියමු සැකේට අනිත් ව්‍යාපාරලත් ওই වගේ තත්ත්වයක් තියෙනවා. නැත්නම් අපේ අතීත තොරතුරු බැලුවාම එහෙම තත්ත්වයක් තියෙනවා. right. දැන් ඔයගේ ප්‍රශ්න වෙන්න මේ අවුරුද්දට එනවා. මේ අවුරුද්දට ඇවිල්ලා අපි අර ඔය අහන ප්‍රශ්න ගන්න වෙන්නේ නිශ්චිතවම වෙන් කරා නම් හරිද? දැන් පොදුවේ වෙන් කරා නම් අපිට කියන්න බෑනේ අපි පොදුවේ 10000ක් අයින් කළා දෙනවා. මේ කාටද කියලා නෙවෙයි. අපි උදාහරණයක් ගමු. ඒ කියන පුද්ගලයා මත පදනම්ම තමයි මේක වෙන් කරේ. දැන් අනිත් අයට ගැටලුවක් වෙයි. චුට්ටක් ඉවසලා ඉන්න මම ඒගොල්ලන්ට එනවා. එයා සල්ලි ගෙනල්ලා දෙනවා දැන්. ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට සල්ලි ගෙනල්ලා දෙනවා. අනිත් පැත්තට කිව්වොත් බොල් උනේ නැහැ. මේ ලක්ෂෙම සල්ලි ගෙනල්ලා දුන්නා කියලා දෙන ආරම්භක ශේෂය. බොල් උනේ නැහැ. එක එහෙම වෙන්න පුළුවන්. මම මේ කියන ඔප්ෂන් ගැන තේරුම් ගන්න. එක තමයි අඩමාන්නය කියලා වෙන් කරාට බොල් උනේ නැහැ. උන් ඔක්කොම හරියට සල්ලි ගෙව්වා. දෙක හරියටම ඇත්තටම උ ගෙව්වේ නැහැ. අපි අඩමාන්නය කියලා අයින් කරපු එක ඉන්නවනේ ඒක ගෙව්වේ නැහැ. තේරෙනවනේ ඔප්ෂන් දෙක. තුන්වෙනි එක ගන්න පුළුවන් වුණා මේකෙන් ටිකක් ගෙව්වා. මම හිතන්නේ නැහැ එක පාට. මොනහග. දැන් මේ ගෙව්වේ නැහැ කියන දැනට එමු ගෙව්වා කිව්වොත් මට වඩා මේ අවුරුද්ද අගට සම්බන්ධ කරන්න නෑ ඒක. ගෙව්වේ නැහැ ඇත්තටම ගෙව්වේ නැහැ. දැන් ඔයා මට කියන්න දැන් මේක මේ අවුරුද්දේ වියදමක්ද නැද්ද? 21යි 3.31 අවසන් වන වර්ෂයේ වියදමක්ද නැද්ද? ඔය 10000. වියදම. නෑ. මේ අවුරුද්දේ නෙවෙයි වියදම මේක. ඇයි අපි දැන් ගැළපුම් සංකල්පය කියවනේ? ඒ නිශ්චිතවම ඒ කියන පුද්ගලයා මත නොලැබෙයි කියලා සැකයක් තිබිලා ඒක ගිය අවුරුද්දේම වියදම් කියලා හඳුනාගත්තා. හරි දැන් ඔයාගේ තර්කයට ආවොත් එකම දේ අවුරුදු දෙකකම වියදම් වෙන්න පුළුවන්. ඒ 10000 ගිය අවුරුද්දෙත් වියදම් මේ අවුරුද්දෙත් වියදම් වෙනවා. ඒතර 10000යි ලැබෙන්නේ නැත්තේ. අවුරුදු දෙකේම තියෙන 10000 වියදම් කියලා. වැරදි කියලා තේරෙනවද? ඔව් සර්. අන්න එතකොට අපි කරන්නේ මෙන්න මේ අඩමාන්නය ගිණුම ගිය අවුරුද්දේ ලාභ වලට ගෙනihin තියෙන්නේ. ලාභය හදද්දි 10000ක් අඩු කරලා තියෙන්නේ. මෙයා පාගෙයි ගියේ ඇවිල්ලානේ තියෙන්නේ. මේක වත්කම් ගිණුමක්නේ. මේ දෙන වත්කම් බැලන්ස් කරන පාගෙයි කියන. ඒතර අන්න ඒ 10000 නිශ්චිතව නොලැබී ගියා නම් ඇත්තට මේක ගැළපීමක් නෑ. අපි අර කිව්ව විදිහටම ඔයා කියන දේම මේක අඩු කරලා දානවා. අතරින් අඩු කරලා දාලා 90000 තමයි ඉන්නේ. අපි අර හිතපු විදිහ හරියටම හරි. 90000න් පටන් අරන් යනවා. ඒක ඔයාට
ඒක දිත්ත සරහනක් විදිහට කිව්වොතින් වෙන්නේ අඩමාන ඉඩහැරීමේ ගිණුම හර 10000යි මේ අවුරුද්ද නෙවෙයි දැන් මේ අවුරුද්ද ඉන්නේ ණයගැති ගිණුම පෙර 10000. ඒ කියන්නේ අර අයින් කරලා තිබ්බ ටික ණයගැතින් අඩු කරලා තිබ්බ ටික ගිණුම තුල එහෙමම සටහන් කරලා දැම්මා. අඩමාන ඉඩහැරීම හර ඒක ණයගැති බැර වෙන ගිණුම තමයි. ඒක මෙතනින් අඩු කරලා පෙන්නවා කියන එක තමයි. දැන් ආයි සුද්ධ වශයෙන් ඉන්නේ ධාරණාගේ ඉන්නේ 90000. ඇත්තට මෙතන විශේෂ දෙයක් නැහැ. දෙවෙනි එක මෙන්න. ඒකවට පැහැදිලිද කියන්නේ ඉස්සෙල්ලා දෙවෙනි එකට එන්න කලින්. ඔව් ඔය සර් නැවතත් මම ඒකව තවක් කියනවා. ඔයගේ මෙහෙම අහනවා විභාගයට ප්‍රශ්නයක්. අඩමාන්නය සඳහා නිශ්චිතවම වෙන් කරපු හරියටම වෙන් කරපු ණයගැතියෙක් ගිය අවුරුද්දේ වෙන් කළා තිබි මේ අවුරුද්දේ බොල් වෙනවා. මොන තත්ත්වය එතකොට? දිස්තරහනක් විදිහට ඇහුවොත් අඩමාන්නය ඉඩහැරීමේ ගිණුම හර 10000යි වෙන් කිරීම හර 10000යි ණයගැති ගිණුම බෙර 10000යි. හරිනේ ඉතින්. දැන් දෙපාරක් හඳුනාගත්තේ නෑ මට මේක මේ අවුරුද්දට තමයි එන්න ඕන ඕක. මම ලේසියට මෙතන ලිව්වා. තේරෙනවා ඇතිනේ පටලවා ගන්න එපා. මේ අවුරුද්දේ මං හරියට ලියනවා ණයගැතියන්ගේ මේ අවුරුද්දේදී තමයි අඩු කරන්නේ. බලන්න එතකොට දෙපාරක් වියදම් වුණාද නෑනේ? වෙන් කරපු ප්‍රමාණය ප්‍රයෝජනට ගත්තා කියලා හිතන්න. ගිය අවුරුද්දේ ලාභයෙන් අයින් කරපු ප්‍රමාණය ප්‍රයෝජනට ගත්තා. ඕකේ එක. ඒක ඉතින් ඔහොම ප්‍රශ්නයක් විදිහට ඇහුවොත් ඒක උත්තරයක් ලියන්න බෑ. නමුත් ව්‍යාපාරවල භාවිතය ඒක නෙවෙයි. මෙන්න මෙහෙමයි යන්නේ. හොඳට අහගන්න. දැන් මේක මේ හරි සරලව කියන්න පුළුවන් ඔච්චර මොකුත් නැහැ. එතෙන් තියන්න ඕන නම් මෙහෙම කරන්න කියලා ඕක යන්න පුළුවන්. මම ඒ ක්‍රමයටත් එන්නම්. මේ තියරි අල්ලන්න බලන්න කොහෙන් හරි. රයිට්. මෙන්න ණයගැතිය ඉන්නවා. මෙදා වෙද්දි ණයගැතිය ඉන්න ලක්ෂයක්. හරි. සැකයි අර තත්ත්වෙම අඩමාන්නය ගිණුම හර 10000යි අඩමාන්නය ඉඩහැරීමේ ගිණුම බෙර 10000යි. දැන් තේරෙනවනේ මේ වත්කම අඩුවීම තමයි මෙතන ලිව්වේ. හරි. දැන් මෙදාට විල මූල ප්‍රකාශන හදලා ඔක්කොම කරලා ඉවරයි කියලා හිතමු. හරිද? දැන් මෙයා ලාභ වලට මාරු වෙලා ඒව ඉවරයි. දැන් මෙතෙන්දී ආයෙත් ණයගැති ගිණුමක් එනවනේ අවුරුද්දම වලට. ඒ ණයගැතිය පටන් ගන්න මේ අවුරුද්ද ඉවර වුණු තැනින්. ලක්ෂයෙන් පටන් ගන්න. එයා ඉන්නවනේ. අඩමාන්න ඉඩහැරීමේ ගිණුමක් තියෙනවා. අඩමාන්න ඉඩහැරීමේ ගිණුමක් තියෙනවා. 10000ක් තියෙනවා. ශේෂයීගේ ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මම කිව්වනේ ඇත්තටම නොලැබී යනවා නම් කරන්නේ මෙතනින් අයින් කළ මේකට දාන එක කියලා. දැන් කලින් කිව්වේ ඒක. අඩමාන්න ඉඩහැරීම හර ණයගැති ගිණුම බැරර නිශ්චිතවම වෙන් කරනවා. මොකද ඇත්තටම ව්‍යාපාර කරන්නේ පොදුවේ හැමදාමත් එයා ඉන්න ණයගැතියන්ගෙන් 10%ක් එහෙම වෙන් කර යනවා හැම අවුරුද්දෙම. ඔයගේ පොඩි ප්‍රශ්නයක් අහන මේ ණයගැතිය කියන වටිනාකම හැම අවුරුද්දක් අගටම සමාන වටිනාකමක් වෙයිද වෙනස් වෙයිද? වෙනස් වෙයි. වෙනස් වෙනවා. ණයට විකුණනවා මුදල් ලැබෙනවා ආපහු එවනවා එහෙම ගනුදෙනු වෙනවනේ. පාලන ගිණුම හැදුවනේ. වෙනස් වෙනවා. මම දැන් ඔයාලට කියනවා මෙන්න මෙතෙන් දෙද්දි ණයගැතියෝ ඉන්නවා 1,50,000ක්. දැන් මට මේක ලියන්න කාලේ ගන්නෑ. විකුණලා මුදල් ලැබිලා වෙලා එහෙම ගනුදෙනු වෙලා අවුරුද්ද අගට ණයගැතියෝ ඉන්නවා 1,50,000. අපි ගණන් හදමු මේකෙන් ගොඩක්. දැන් අපි මාව පොඩ්ඩක් එහාට ඇදන් යනවා ඕගොල්ලෝ. ඒ වුණත් මම මේක කියන්නම්කෝ. ආයිත් මේක මුල ඉඳලා එනවා නොතේරුණා අය අහගමු. 1,50,000ක් ඉන්නවා. දැන් ඇත්තටම බොල් උනේ නැහැ. අර කිව්වා වගේ බොල් උනේම නැහැ කියලා හිතන්න. බොල් උනත් කියන එක පස්සේ කියලා දෙන්න. බොල් උනේම නැහැ. දැන් මේ අවුරුද්දකටත් ඇවිල්ලා අපි හිතනවා අපි කීයක් වෙන් කරන්න ඕනද ණයගැතියන්ගේ? 10%. ඒක ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය. පොලිසි එක 10%ක් වෙන් කරනවා අඩමාන්නය සඳහා ඉඩහැරීම. හරි? එහෙම ඇස්තමේන්තු කරලා අයින් කරනවා. දැන් කීයක් අයින් වෙන්න ඕනද? 1,50,000න් 10 කියන්නේ. එතකොට කලින් 10000ක් වෙන් කරපු නිසා මේ මාසේ 5000යිද? ඔව් මේ අවුරුද්දේ ඇත්තටම නෑ. මේ අවුරුද්දේ අගට විල බලනකොට දැනට 15000ක් අයින් කරන්න එපා. මේක තන්දරේ පැත්තකින් තියන්න. 15000ක් අයින් කරන්න ඕනේ. දැන් ණයගැතිව 1,50,000ක් හිටියට මට සැකයි 15000. ඒකනේ කතාව. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕන මේක 10%ක් සැකයි. ආයිතර කතාවම. එතකොට දැනනවත් මම ගිය අවුරුද්දේ ලාභයෙන් අයින් කරපු 10000ක් තියෙනවනේ. ගිය අවුරුද්දේ ලාභ හොයද්දි 10000ක මම වියදමක් හඳුනගෙන තිබ්බා. ඒ වියදමට මදි ප්‍රමාණය තව වෙන් කරගත්තාම ඇති. තව කීයද මදි? 5000යි. 5000යි. ඒකට තමයි කියන්නේ අඩමාන්නය ඌණ වෙන් කිරීම, මදි වෙන් කිරීම. අඩමාන්නය වෙන් කරා මදි. ඌණ වෙන් කිරීම කියන්නේ ඒකයි. අපි වෙන් කිරීම කියන වචනේ මට කියවෙනවා. ඔයගොල්ලෝ කියන්න එපා.
අඩමාන ණය ඉඩ හැරීම. ඕන ප්‍රමාණයට මධ්‍ය ප්‍රමාණයට ඉඩ හරිනවා. ඒතර මේ අවුරුද්දේ ලාභෙන් 5000යි ගන්න පුළුවන්. වෙන අඩමාන ණය ගිණුම හර 5000යි. මේකට ඉතින් ගෙනල්ලා ලියන අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම බර 5000යි. නම් මාරු කරගන්න පුළුවන්. දැන් අර බලන්න. දැන් මේ අවුරුද්දේ අග වෙනකොට අපේ ළඟ ණය ගැතියෝ කීයක් ඉන්නවා කිව්වද? 1,50,000ක්. ඒ වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැන් මේ ගාන හදනකොට තමයි තේරෙන්නේ මම තීරි කියුවට මේ 1,50,000න් 15,000ම අඩු කළා. මම කියන ණය ගැතියෝ මට ඉන්නේ ධාරණ වටිනාකම 1,35,000යි කියලා. හරින වැඩේ එතකොට. අදි මම එතනට එන්නේ නැහැ දැන් එකපාරට ඔන්න ඕන අදි අපි එහෙම ගණන් හදමින් යමු ඉස්සරහට. දැන් අරවා අහපු නිසායි මම කිව්වේ. ඇත්තටම වෙන දේ තමයි තවත් වැඩේ බරපතල වෙයිද නැහැ. මේ අවුරුද්ද තුල බොල් ණය වුණොතින් දැන් ඔයාලට මම කියන්නේ උනේ නැහැ කියලා හිතන්නේ කියලා. වුණොතින් ඒක වෙනමම සටහන් කරනවා. අඩමාන ණය ටික මේ විදියට ගිහිල්ලා අදි වුණ වශයෙන් ගලපලා අපි බලන්නේ අර කවුද බොල්ුනේ කියලා හොය ඉන්නේ. කෙලින්ම බොල් ණය ටික වෙනමම ලියනවා. බොල් ණය හර ණය ගැති බැර කියලා ලියනවා. එතකොට අර ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙනවා. පැහැදිලිද? රයිට් මට හිතෙනවා මේක ඔව් ඔන්නෝක තමයි ඔයාලට දෙන්න තියෙන පුළුල් උත්තරේ. අපි අපවර මුලින් ඉඳලා වාහින්ද මම මේ ටික වැඩි පැහැදිලි කිරීමක් කරේ. මේ සම්බන්ධ අභ්‍යාස හදාගෙන යනවා එක ඉස්සරහට. අවබෝධයක් එයි. එහෙනම් අපි තියරි එක බලලා පොඩි ගානකට එමු. අඩමාන ණය සඳහා ඉඩ හැරීම. ඊළඟ එක බලන්න එපා ඒක චුට්ටක් තියන්න. ඒක වෙනම කියලා දෙන්නම්. අඩමාන ණය ලෙස අදහස් කරන්නේ දැන් කවුරුත් කලබල වෙන්න එපා. මුකුත්ම දන්නේ නැහැ කියලා දෙන ඉතින් පටන් ගමු ආයිත්. අඩමාන ලෙස අදහස් කරන්නේ ණයගැතියන්ගෙන් අය කරගත නොහැකි වේයයි පූර්ව අත්දැකීම් වලට අනුව. ගිය අවුරුදු වල තියෙන එක්ස්පීරියන්ස් එක ණයට වික්කහම 100ක වික්කොත් 10ක් හම්බෙලා නැහැ. තීරණය කරන වටිනාකමයි. නැතහොත් ණයගැතියන්ගෙන් එකතු කරගත නොහැකියයි සැක කරන ප්‍රමාණය වටිනාකමයි කොන වඩා හොඳ. සැක කරන ණයගැති වටිනාකම. අය කර ගැනීම පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති නිසා බොල් ණය ණයගැති ගිණුමෙන් කපා හරින නමුත් අඩමාන ණය නොලැබෙන බවට සැක කිරීමක් පමණක් පවතින හේයින් නැතහොත් අවිශ්වාස කරන හේයින් ණයගැති ගිණුමෙන් ඍජුවම කපා හල නොහැක. හෂාරත් උත්තර දීපක මේ නෝට් එක කියවලා වෙන්න ඕන. හොඳයි. ඔව්. අදහස ඒක. නමුත් අපි අවසානයේ කෙලවරට ගිහිලා ගත්තොත් තර්කයක් විදිහට හරි. ඍජුවම නොලැබෙනවා නම් ණයගැති ගිණුම බැර කරා මේක සැකයක් විතරක් තියෙන නිසා වෙනම ගිණුමකට ගෙනියයි. ඇයි එහෙම ගෙනියන්නේ? ඒතකොට සැකයක් තියෙනවා නම් ඇයි වෙනම ගිණුමකට ගෙනියන්නේ කියන එකට උත්තරේ තමයි මම දුන්නේ. සැකයක් තියෙනවා නම් ඇයි වෙනම ගිණුමකට ගෙනියන්නේ? ඔව්. එහෙමනම් අපි ලැබෙන්න තියෙන වටිනාකම වෙනමත් සැක කරන වටිනාකම වෙනමත් පෙන්වන්න ඕන නිසා. ඒකයි මම කිව්වේ ගිණුම් දෙකක් කියලා. ඊළඟ ඡේදයට එනවා. ගිණුම් කරණෙහි එන ගැළපුම් සංකල්පය අනුව වියදම් සැලකිල්ලට ගත යුත්තේ වියදම ඇතිවන කාල සීමාවේදී නොව ආදායම උපයන කාල සීමාවේදී. ණයට විකුණලා ආදායම පැද්දුවේ මතකයිනේ. ඒක ණයට විකුණන කාල සීමාවනේ. උපලබ්ධි සංකල්පය අනුව ණයට විකුණුම් ආදායමක් ලෙස හඳුනාගන්නේ විකුණුම් සිදු කළ කාල සීමාවේදී. උපලබ්ධි සංකල්පය උපජිත සංකල්පය කියනෝනේ ණයට වික්කත් ආදායම කියලා. ඒ නිසා එම ණයට විකුණුම් මත ඇතිවන බොල් ණයද වියදමක් ලෙස සැලකිල්ලට ගත යුත්තේ විකුණුම් සිදු කළ ගිණුම් කාල සීමාව තුලදීමයි. මම හිතනවා ටික තේරෙන්නේ නැති නැවතත් මම පෙන්නනවා. මේ 19/4/1/20/3/31 කියලා හිතන්න. මෙතන නම් කඩේ පටන් ගත්තේ මේ අවුරුද්දේ ණයට විකුණලා ආදායම් හඳුනගෙන ණයට විකුණුම් ආදායම් ලෙස හඳුන ගන්නවා. ඒක උපචිත උපලබ්ධි සංකල්ප වලට අනුව ණයට විකුණුම් ආදායම්. නමුත් ඒ මත ඇතිවන බොල් ණය මුංගෙන් සල්ලි නොලැබිලා යන්නේ ලබන අවුරුදු වල. එහෙම වෙන දෙන්නේ බෑ. මේ අවුරුද්දේ ආදායම් නම් මේ අවුරුද්දේම වියදමත් හඳුන ගන්න. අඩමාන ණය කියලා අපි වියදම හඳුන ගන්න යනවා නේ ගැළපුම් සංකල්ප. ඒක මේ කියන්න හදන්නේ. එන්න ඊළඟ ඡේදෙට. වරහන් තුල තියෙනවා ණයට විකුණුම් සිදු කළ වර්ෂය තුලදීම එම ණයගැතියන් මත ඇතිවන බොල් ණය වියදමක් ලෙස හඳුනා ගැනීමට ලැබේ. මේක ෂුවර් එකටම ලැබෙන්නේ නැහැ නේද? ඒ ණයගැතියන්ගෙන් අඩු කළා දානවා ඒ අවුරුද්දෙම. නමුත් එම ණයගැතියන් ඉදිරි වර්ෂවලදී බොල් ණය ඇති විය හැකියි. මේ ණයගැතියෝ ඉස්සරහට බොල් වෙන්න පුළුවන්. හෂාර ඇහුවේ මේ අඩමාන ණය බොල් වෙන්න බැරිද කියලා. ඔව්. පුළුවන් නිසා නෙවෙයි කරන්නේ නේද? ඔන්න දැන් තේරෙනවා. ඇති විය හැක. එම බොල් ණයද වියදමක් ලෙස හඳුනාගත යුත්තේ
මෙන්න මේ විකුණුම් සිදු කළ නැත්නම් ආදායම හඳුනාගත්තු ප්‍රවර්තන. ඒ කියන්නේ මේ වර්ෂයේම. ප්‍රවර්තන කියන්නේ වර්තමාන වර්ෂය තුලදී මේ ප්‍රවර්තන කියන එක දන්නේ නැත්නම් ලියා ගන්න. මේ වර්ෂයේ වර්තමාන වර්ෂයේ. right. ඉස්සරහට යන්න. ගිණුම් කාල සීමාවක් අවසානයේදී ඉතිරිව සිටින ණයගැතියන්ගේ. ඉතින් වැදගත් මේ අවුරුද්ද අගට ඇවිල්ලා මේ වැඩේ කරන්න හැමතිස්සෙම කාලච්ඡේදයක අවසානයේද. ණයගැතියන්ගෙන් ඉදිරි වර්ෂවලදී මුදල් අය කරගන්නා විට යම් ණයගැති ශේෂ වටිනාකමක් ණයගැති ප්‍රමාණයක් නොලැබී බොල් ණය බවට පත්විය හැක. ලැබුණ අවුරුද්දවල ටිකක් බොල් වෙලා යන්න පුළුවන්. හැමදාම තියෙන අත්දැකීම අපේ. එසේ ඉදිරියේදී ඇතිවිය හැකි බොල් ණය වුවද වියදමක් ලෙස සැලකියට ගත යුත්තේ විකුණුම් සිදු කළ කියන්නේ ප්‍රවර්තන ගිණුම් කාල සීමාව සඳහා. ඒ සඳහා අඩමාන ඉඩ හැරීම හඳුනා ගැනීමට සිදුවේ. දැන් ලොකු අවබෝධයක් එන්න ඕන. මේ අවුරුද්දේ ණයට විකුණලා උන් ඉස්සරහට බොල් වෙයි. එතකොට වියදම හඳුනගන්න එපා. දැම්මම වියදම හඳුනගන්න. ඒ සඳහා අපි සැකසහිතව වියදම හඳුනගෙන තියෙන ඇස්තමේන්තුවක් කළා. හරියටම දන්නේ ඒ වෙනස් වෙන්න පුළුවන්. සිදුවේ. අඩමානය සඳහා ඉඩ හැරීම ආරක්ෂණ සංකල්පයට අනුකූලයි. අපි ගැන කතා කරා. ආරක්ෂණ සංකල්පයට අනුව ඉදිරියේදී විය හැකි අලාභ සඳහා සූදානම් වීමට වර්තමාන ලාභයෙන් වෙන් කිරීම කළ යුතුයි. දැම්මම ලාභයෙන් අයින් කරලා තියෙනවා ඉස්සරහට වෙන අලාභ වලට. එහෙනම් අඩමානය ඉඩ හැරීම යනු කොමක්ද කියලා ඇහුවොත් ওই කතන්දර ඔක්කොම තියරි. ඒක පැත්තකින් තියලා මේක ඔළුවේ තියාගන්න හොඳට. ඒව නැවත නැවත 10 12 වතාව නෝට් එක කියවද්දි තේරෙයි. නොතේරුණාට මම මේ කියන්නේ. අඩමානය සඳහා ඉඩ හැරීම යනු. එහෙම ඇහුවොත් ඔයා කියන්න ඕන මේක. අපි ණයට විකුණුවාම ණයගැතිව ඇති වෙනවනේ. ඒතර ඒ ණයගැතියන්ගෙන් ඉස්සරහට ඉදිරියේදී බොල් වෙන්න ඉඩක් තියෙනවනේ. නොලැබී යන. ඒ නොලැබී යා හැකි වටිනාකම වෙනුවෙන් වර්තමාන ලාභෙන් කරන ඉඩ හැරීමක්. නැත්නම් ලාභයට එරෙහිව කරන කපා හැරීමක්. නැවතත් මම කිව්වොත් අපි ණයට බඩු විකුණුවාම ණයගැතියන්ගෙන් සල්ලි හම්බෙන්න ඕනනේ. ඒව ඉදිරියේදී නොලැබී යන්න පුළුවන්. අන්න ඒ වියදම ඉදිරියේදී නොලැබී යා හැකි වියදම වෙනුවෙන් වර්තමාන ලාභෙන් කරන අයින් කිරීමක්. ලාභයට එරෙහිව කරන කපා හැරීමක්. බලන්න. ණයගැතියන්ගෙන් ඉදිරියේදී මුදල් නොලැබීමෙන් ඇතිවේයයි අපේක්ෂිත බොල් ණය ලාභය සඳහා ලාභයට එරෙහිව කරන ලබන කපා හැරීම අඩමාන ණය සඳහා ඉඩ හැරීමක් ලෙස හැඳින්වේ. පුතේ දැන් මෙහෙම වැරදි අදහසක් ඔලුවට ගන්න එපා. සමහරව හිතනවා මෙහෙම කියනකොට එහෙනම් මේ අපි ලාච්චුවේ සල්ලි වලින් ටිකක් අරන් එහා පැත්තෙන් පැත්තකින් තියලා තියෙනවා කොහෙන් හරි. ගෙදරදී මේ වගේ වැඩ කරනවා නේද? ටික ටික මොකක් හරි ඉස්සරහ වැඩකට අයින් කරලා තියෙනවා. එහෙම එකක් නෙවෙයි මේ. මේ මුදල් ටිකක් අරන් පැත්තකින් තියනවා නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕන ලියලා තියාගන්න. නේද? සල්ලි ටිකක් අරන් පැත්තකින් තියනවා නෙවෙයි. මේ ලාභය මේ ප්‍රතිඵලයක් ඉල්ලනෝනේ මේ කාල සීමාව. දැන් අපි අර කිව්වේ ණයට පොල් ගෙඩි 10 විකුණලා ණයට ගෙනාව ලාභය කිව්වනේ. අන්න ඒ කියන ප්‍රතිඵලේ ඒකෙන් සැකේකුත් වෙනවනේ ටිකක් අයින් කරලා දාන්න. මම ඒකත් මෙතෙන්ට බද්ධ කරලා පෙන්නුවොත් මේ බිඳුවටම අයි බහැලා. ඔයා පොල් ගෙඩි 10ක් ගෙනව 50 ගානේ. ණයට ගෙනාව කියලා හිතන්න. ගැනුම් 500යි ණයට. ගන්න එකට අපිට ගැටලුවක් නෑ. අපි ගෙවන බව හොඳටම දන්නවනේ. අපි ගේන ඒවට ගෙවන්න ඕනේ. ඒක අඩමාන ණය කරන්න බෑ. අපි විකුණන ඒවට තමයි ලැබෙයිද කියන එක සැකේ තියෙන්නේ. ගෙවනේ සැක කරන්න යන්න එපා. ඒක ගෙවන්න ඕන. දැන් මේ ටික ණයට විකුණනවා. අපි 50ම පොල් ගෙඩි 10ම විකුණමු. 80 ගානේ. 800 ණයට විකුණනවා. විකුණමු. දැන් ණය ගැතිව ඇති වෙනවනේ. දැන් ණය හිමි ඕනේ නැහැ මට. ඒක ඕන එකක්. ණය ගැතිව ඇති වෙනවා. දැන් මම බඩු ඉතුරු නැත්තම් පොල් ගෙඩි 10ම විකුණුවා නම් මම ලාභය හඳුන ගන්නවා කීයක්ද? ණයට ගෙනල්ලා ණයට විකුණුවා. කීයක් ලාභද? 300. 300 නේ ඕන බලන්න. සරලම තැනට එමු බිඳුවට. 300. දැන් මට මෙන්න මේ අගට ඇවිල්ලා හිතනවා මේ ඇත්තටම ලැබෙන්න තියෙන මේ 800න් එකෙක්ගෙන් ෂුවර් නෑ සල්ලි හම්බෙයිද නැද්ද කියලා විශ්වාසයක් නෑ. හරි මම පොල් ගෙඩිය දුන්නට 80කට මූ දෙන එක නෑ මට සල්ලි කියලා දැනෙනවා. එක දවසක් කියලා හිතන්නේ 10 හවසට දැනෙනවා. එහෙනම් මොකද කියන්නේ? ඔයගොල්ලෝ නෑ මට 300 ලාභ නෑ. මට ඒ 80ත් එපා. හරි? අඩමාන ණය. මට තව වියදමක් අයින් කරලා දාන්න මට තියෙන්නේ 220යි ලාභ. එහෙම හිතනවා අපි. දැන් අතේ සතයක්වත් නැහැ. ඒතර සල්ලි වලින් අයින් කරාද මේ නැහැ. අර ලාභය කියන සංකල්පයකින් මම අඩු කරලා තිබ්බා. මට 220යි ලාභ තියෙන්නේ. ඒකට හේතුව අර ණය ගැතිය මෙන්න මේ 800ක් නැහැ මට. න 720යි ලැබෙන්න තියෙන්නේ කියලා හිතුවා.
පැහැදිලිද? එක පොල් ගෙඩියක් ගෙනිච්ච එකෙක් සල්ලි ගෙවන එකක් නැහැ කියලා හිතුවම ඔන්න ඔය වගේ ගැළපිල්ලක් කරන්න. ඒතර මම හිතනවා මට ලැබෙන්න තියෙන්නේ 720යි මට ලාභ තියෙන්නේ 220යි. මොන ඔලුවට දාලා. එතකොට ඇත්තටම ඊළඟ දවසේ සල්ලි ගෙනත් දුන්නොත් මං කිව්ව ඒක ඊළඟට එක එක යමු කියලා. ඔක්කොම දැන් මම පටලැවි. මං ඉස්සෙල්ලා කියලා දුන්නා ආචාරයට. එහෙම හිත යමු. හරි. ඔන්න ඕක තමයි අඩමාන්න ඉඩ හැරීම. මේක ඔලුවට සංකල්පය ඔබන්නයි මම මේ කියන්නේ. ප්‍රැක්ටිකල් ව්‍යාපාර ගත්තාම යාගේ අවුරුද්දාක ඉන්න ණයගැතියන්ගෙන් ප්‍රතිශතයක් බැලුවා. ඒක වියදමක් විදිහට හඳුනාගත්තා. හරි. අපි ඉස්සරහට එනවා. සාමාන්‍යයෙන් අඩමාන්නය සඳහා ඉඩහැරීම පිළිබඳ සටහන් ගලපනු ලබන්නේ ගිණුම් කාල සීමාවක් අවසානයේදී. අවුරුද්ද අන්තිමට තමයි අඩමාන්නය ඉඩහැරීම කරන්නේ. රයිට්. අඩමාන්නය සඳහා ඉඩහැරීම පිළිබඳ දිත්ත සටහන්. ඒ කියන්නේ දැන් මේ වගේ තත්ත්වයක්. අවුරුද්ද මුල මුකුත් අඩමාන්නය කියලා එකක් තිබ්බේ නැහැ. ඒක අලුතෙන් කඩේ පටන් ගත්තා. එහෙම නැත්නම් මෙච්චර කල් එහෙම එකක් උනේ නැහැ. ඒ වගේ තත්ත්වයක්. ඔයාලට විභාගයට දෙනවා මෙන්න අලුතෙන් ආරම්භ කරන ලද ව්‍යාපාරය. නැත්නම් මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද මෙදින. ඒතර එදාට මොකුත් නැහැ අඩමාන්නය කතන්දර නැහැ. එහෙම තත්වයකදී දිත්සරහන දැන් ඔයා කියන්න බල. මොන ගිණුම හර මොන ගිණුම බැරද? අඩමාන ණය ගිණුම හර අඩමාන ණය සඳහා ඉඩ හැරීම බැර. ඔව් ලියා ගන්න. අඩමාන්නය ගිණුම හර අඩමාන්නය සඳහා ඉඩ හැරීමේ ගිණුම බැර. හරි. අඩමාන ණය ගිණුම හර අඩමාන්නය සඳහා ඉඩ හැරීමේ ගිණුම බැර. හරි. අඩමාන ණය ගිණුම හර අඩමාන්නය සඳහා ඉඩ හැරීමේ ගිණුම බැර. රයිට්. එහෙනම් මම තවදුරටත් පැහැදිලි කිරීමකට එනවා ඒ සම්බන්ධයෙන්. ඊට පස්සේ මම ඔයත් එක්ක ගානක් හදනවා. දැන් මෙන්න මෙදින වෙද්දී ඔන්න අහගන්න දැන් මම ඔයාලට තොරතුරක් දෙනවා. ණයගැතියෝ ඉන්නවා ලක්ෂ 5ක. හරිද? ණයගැතියෝ ඉන්නවා ලක්ෂ 5ක. අපි ගමු ලක්ෂෙම ගමු. ලක්ෂයක. මේගොල්ලොන්ගෙන් ෂුවර් එකටම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ බොල් ණය. බොල් ණය තියෙනවා 20000. ෂුවර් එකට හම්බෙන්නේ නැහැ. එහෙම එකකුත් දැනගන්න. සහ ව්‍යාපාරයේ අඩමාන ණය වෙන් කරන ප්‍රතිශතය මේක ඔයාලට දෙනවා ගණන් වලදී. 10%යි. එහෙමත් කියනවා. අඩමාන්න ඉඩ හැරීමේ ප්‍රතිශතය 10% කියලා දෙනවා. ඒක ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් විදිහටම අඩමාන්න ඉඩ හැරීම. රයිට්. දැන් මට ඔයා කියන අඩමාන්න ණය කීයද හරියටම ඉලක්කම කීයද? 8000යි. ඔව්. ඒකට හේතුව දැන් මෙයා මේ 20000 ෂුවර් එකටම හම්බෙන්නේ නැත්නම් ආයේ උගෙන් අඩමාන වෙන්න දෙයක් නැහැ නේ. ණයගැතියන්ගෙන් බොල් ණය අඩු කරාට පස්සේ එනව නේද වටිනාකම? බොල් වෙච්ච ටික අයින් කළා දාන්න. ඒ ඉතුරු ටික මත තමයි සැක සඳහා අයින් කරන්නේ. අඩමාන්නය සඳහා ඒක කටපාඩම් කරන්න එපා දැනෙන්න ඕන. නේ නොලැබෙන ටික මත ආයෙ වෙන් කරන්න දෙයක් නැහැ. උන් ෂුවර් එකටම හම්බෙන්නේ නැත්නම් 80000ක් හම්බෙන්න දෙනවා. ඒකෙනුත් 10%ක් තමයි සැක. අනේ එහෙමනම් අඩමාන්න ඉඩ හරින්නේ 8000යි. මම ඔයාලට අවස්ථාවක් දෙනවා ඔය රෝම ඉලක්කම් දෙක ඔහම තිබ්බද? අංක දෙක ඔහම තිබ්බද? පල්ලේ අභ්‍යාසය හදලා දෙන්න. අඩමාන්නය සඳහා ඉඩ හැරීමේ ගිණුමේ නෑ ඒක එහෙම තිබ්බද? උදාහරණයක් කියලා තියෙන. 20යි 21 3යි 31 දිනට වෙළඳ ලැබිය යුතු ගිණුමේ ශේෂය ලක්ෂ 5කි. මේ පිළිබඳව කරන ලද පරීක්ෂාවකින් පසු 50000ක් බොල් ණය කපා හැරීමටත් 10%ක් අඩමාන්න ඉඩ හැරීමටත් තීරණය කරන ලදී. right. අර මං ගිණුම් ටිකේ නම් ඕන ලියලා දෙන්නම්. පහළ පොදු ජර්නලයේ තිබ්බ දෙන් ඒකේ ලියන්න ඕන ජර්නල් සටහන් මේ ගැලපුම්නේ. දන්නවද දැන් බොල් ණය කපනකොට කොහොමද කියලා දුන්නානේ. අඩමාන්න ඉඩ හැරීම ප්‍රථම වතාවට කොහොමද දැන් කියලා දුන්නා. උඩින් ලියලා තියෙනවා. ඊට වඩා අවශ්‍ය ගිණුම් පළවෙනි ගිණුම නම් කරගන්න ණයගැති ගිණුම.
පළවෙනි ගිණුම නම් කරගන්න ණයගැති ගිණුම. දෙවෙනි ගිණුම නම් කරගන්න බොල් ණය ගිණුම. එහා පැත්තේ පිටුවේ තියෙනවා. ඊළඟ අඩමාන ණය ගිණුම සහ අඩමාන ණය ඉඩහැරීමේ ගිණුම. ඒ අර ඩොට් තියලා තියෙන උඩින්. ආ ඩොට් වලට යටින් හරිය ලියන්න එකයි නැත්නම් කැතයි. ඩොට් උඩ ගිහිල්ලා. උඩින් ලියලා බලන්න පහත් වෙයිද දන්නේ නැහැ නේ. බරට හරි එහෙම පහත් වුණොත්. ඔන්න එහෙනම් ණයගැති ගිණුම නැත්නම් වෙළඳ ලැබිය යුතු ගිණුම ප්‍රශ්න නැහැ. බොල් ණය ගිණුම, අඩමාන ණය ගිණුම, අඩමාන ණය ඉඩහැරීමේ ගිණුම. හරි. දැන් ඔයාලට බාර දෙනවා මේක ඔය ගිණුම් වල ඉස්සලම ණයගැති ගිණුමේ ආරම්භක ශේෂය ලියා ගන්න. ශේෂයේගේ ලක්ෂ 5යි. ඊටර ටික ඔයාලට බාරයි. හදලා මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. pencil එකකින් හරි හදන්න ෂුවර් නැත්තම්. විශ්වාසය ඕන, confidence ඕන. මේකදී අග ශේෂයක් තියෙන. හැබැයි මම උඩින්ම ලියාගත්තාම වල වැරදි අදහසක් එයිද නැහැ. ණයගැති ගිණුමේ ගනුදෙනු වෙලා අන්තිමට ආපු ශේෂය තමයි මේ දීලා තියෙන්නේ. දහස් වලින් හැදුවොත්. නමුත් ඔයාගේ ණයගැති ගිණුමේ උඩින්ම ලියාගත්තර කමක් නැහැ ශේෂය 500යි කියලා. හරිද? ඒ කාල සීමාව අග ශේෂය නෙමෙයි. ණයට විකුණලා ආපහු එවලා මුදල් ලැබිලා පොලි ගහලා අපි පාලන ගිණුම් කතා කරේ ණයගැතිය. ඔන්න අන්තිමට ආපු ශේෂය ලක්ෂ 5ක් තියෙනවා. දැන් තත්ත්වය මිනිත්තුවක් දෙන්න. ජර්නල් සරහනක් ලියන්න, පොදු ජර්නල් එක ලියන්න. චතුර දිසානායක හරි. ආශාරා මට ඉක්මනින් මෙසේජස් දාන්න ඕගොල්ලෝ. තේරුනේ නැති අයට කරන්න තියෙන හොඳම දේ තමයි ප්‍රශ්න අහන එක. දැන් මේවා මිනිත්තු 5න් උගන්වන ක්‍රමයක් තියෙනවා ඉතින්. මෙන්න මුල් වතාවට වෙන් කරා නම් මෙහෙමයි, ඕන නම් අදි නම් මෙහෙමයි. දුන්න ඊට පස්සේ ගණන් හැදුවා 20ක් විතර. ළමයි මාර සැටිස්. එකම විදිහේ ඉලක්කම් මාරු කර කර දීලා ගණන් 20ක් 30ක් හදනවා. ඉතින් ඒගොල්ලෝ හිතන හරි අපි අඩ මාන්නේ දැන් ඕන නම් දන්නවා අදි නම් දන්නවා හරි. විභාගෙට තමයි ලකුණු 90න් එහා යන්න බෑ ඒ අයට. රයිට් ඔන්න මමත් හදනවා හිමින්. වෙළඳ ලැබිය යුතු ගිණුම නැත්නම් ණයගැති ගිණුම. රයිට් ණයගැති ගිණුමේ මම ශේෂය ලියනවා අවුරුද්දකට තියෙන ශේෂය ලක්ෂ 5යි. දහස් වලින් මම ලියන්නේ. නැත්නම් නිකන් ලියමු. හා. ඔයගොල්ලෝ එහෙම හැදුවත් දන්නේ නැහනේ. ලක්ෂ 5යි. ඒක තියෙන. දැන් මේකේ බොල් වුණාම පළවෙනි වතාවට මොකද මම කරන්නේ? ඒක නිශ්චිතව නොලැබෙන බව දන්නවා. එතකොට අර නොලැබෙනා බව දැන. එහෙම බෑ. 50000ක් බොල්.
බොල් ණය ගිණුමට ගේනවා 50000. මම අර වෙළඳ ලැබියුද්දේ මත හානි කරන ලාභ කියන වචනේ ඊළඟ දවසට ඇදලා ගන්නවා. අද පොඩ්ඩක් තිබ්බේ මේ මට මේ ඔක්කොම එක පටලවෙන්නේ. දැනට ඒක මම අදින්නේ නැහැ. ඔහොම යන්න. බොල් ණය. ඊට පස්සේ මෙන්න මේ ණයගැති ගිණුමෙන් ඇත්තරම නොලැබෙන වටිනාකම තියෙනවානේ. ඒ ටිකත් අයින් කරාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ 4,50,000. බැලන්ස් කරා නම් කමක් නැහැ. ශේෂය පහළට ගෙන ගියා. ඇත්තට මෙන්න මෙයා තමයි ණයගැතියන්ගෙන් ලැබෙන්න ඕන වටිනාකම දැන් හරිනම්. ශේෂය ඉදිරියට ගෙනාවා. ඒ පිළිබඳ පොදු ජීවනයේ ලියලින්. ඕකෙන් පස්සේ කරන ගැළපිල්ලක් තමයි අඩමාන ණය. ඒකයි. පොදු ජීවනයේ ලියලින්. එක බොල් ණය ගිණුම හර 50,000යි ණයගැති ගිණුම බැර 50,000. සංලක්ෂය බොල් ණය කපා හැරීම. බොල් ණය ගැලපීම කිව්වත් කමන්නේ. අර කියන වචනේ තමයි කපා හැරීමට ණයගැතිව අයින් කළා දැන්. ණයගැති වත්කම තමයි කපා හැරී. අපි ඒ උනට කියන්නේ බොල් ණය කපා හැරීම කියලා. චතුරගේ ප්‍රශ්නේ මට පැහැදිලි නැහැ. හොත් මං කියන්නම්. ආරම්භක සටහන් වැරදි. එහෙම එකක් නෙවෙයි මේ. මේ ගැලපුම් සටහන්. ආරම්භක කියලා ලියලා තියෙන මට තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ මොකද්ද කියලා. මේ ගැලපුම් සටහන. ගැලපීමේ සටහන. නෑ ආරම්භක සටහන් කියලා එකක් නෑ. අපි දැන් ගැලපුම් පාඩමේ ඉන්නේ ආරම්භක සටහන් ලියන්න බෑ අපිට මේකේ. අපි ආරම්භක ශේෂ එකක්වත් දන්නේ නැහැ. ආරම්භක සටහන් කියන එකේ තේරුම මොකද්ද? ගිණුම් මේ චතුරාර්ය ප්‍රශ්නෙට මම උත්තරේ දෙන්නේ. ගිණුම් වර්ෂයක් ආරම්භයේදී ඒ ගිණුම් පොත් විවෘත කර පොත්වල ලෙජර් ගිණුම් විවෘත කරගන්න එපා. ඒකට එහෙම නැත්නම් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට. ඒකට සායිත් බලන්න 4 වෙනි පාඩමේ අගටම දීලා ඇති. මෙතන අලුතෙන් ආරම්භ වෙන්නේ නැහැ. ගිණුම් ආරම්භ වෙන්නේ නැහැ මොනවද? ආරම්භ වෙනකන් හැම ගිණුමක්ම විවෘත වෙනකොට ආරම්භක සටහන් කියන්නේ නැහැනේ. ගිණුම් වර්ෂයක් ආරම්භයේ ලෙජර් ගිණුම් විවෘත කිරීමට යොදන සටහන් ආරම්භක සටහන්. මෙතන එහෙම ගන්නෑ. මේ තියෙන අවුරුදු අග. පැහැදිලි චතුර. ආයිත් බලන්න අර ටික. මට හිතෙන්න පුළුවන් මේක ආරම්භකද කියලා නෑ. මේ අවුරුදු අග ශේෂයක් තියෙනවා. මට උත්තරයක් ආවේ නැහැ. පැහැදිලි නැතුව ඒවා තව ටිකක් බලන්න. බලලා මට කතා කරන්න. කෝල් කරලා හරි අහන්න ආයිත්. හොඳයි. එතකොට දෙවෙනි තැනට අපි යනවා. දැන් අර විශේෂ තැන. විශේෂයක් නෑ ඒකෙත්. සැක සහිත ටික ඔහොම ලියන්න බෑ ගිණුමේ. දැන් අර බයිලා මුකුත් නොතේරුණත් කමන්නේ නැහැ. මේකෙන් ඔලුවට ගන්න පුළුවන්. මේ 4,50,000න් තව 110ක් සැකයි. 4,50,000න් 110 කියන්නේ කීයද? හදන්න ඕනෙත් නෑ. සාමාන්‍ය 110 කියන්නේ අග බිඳුව කපන්න කියලා අපි කියන්නේ 45,000යි. මේක තමයි අඩමාන ණය, සැක සහිත ණය. එහෙනම් අඩමාන ණය පිළිබඳ ඉස්සරහන් වා දන්නවා කොහොමද? අඩමාන ණය ගිණුම හර 45,000යි. මෙතන ලියන්න අඩමාන ණය සඳහා ඉඩ හැරීම. ගිණුම් දෙකේ නම් මාරු කරා. මෙතන ලියන්න අඩමාන ණය. right. යගිල ලියන්න ජර්නලේ එකල දේ. අඩමාන ණය ගිණුම හර දැන් සමහරව ඉන්න පුළුවන් සංකල්ප පාඩමේ හිටියෙත් නැහැ. අර කලින් මොනවද ගැලපුම් කිව්ව එකක්වත් තේරෙන්නේ නැහැ. හැබැයි බාධාවක් නැහැ මේ ටික ඉගෙන ගන්න. මෙන්න අපේ පාඩම. නමුත් 95න් එහාට 90න් එහාට යන්න ඒ ඕන. අඩමාන ණය ගිණුම හර. අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුම බැර 45,000. අඩමාන ණය හර අඩමාන ණය ඉඩ හැරීම බැර
කෙටියෙන් ලිව්වොත් අඩමාන ණය සඳහා ඉඩහැරීම. නැත්නම් වසර අවසාන ණයගැතියන්ගෙන් 10% අඩමාන ණය සඳහා ඉඩහැරීම. ඉච්චර යන්න ඕනේ නැහැ කාලය අපරාධය. සංලක්ෂය අඩමාන ණය සඳහා ඉඩහැරීම. හතලිස් 5,000. හරි දැන් ආදායම් ප්‍රකාශනයේ සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘත ඉල්ලනවා. ඔයගොල්ලෝ මට කියන්න ආදායම් ප්‍රකාශනයේ මොනවද ලියලා තින්නේ දැනට? හදපුවයි. බෙදා හැරීමේ වියදම් වල බොල් ණය කියලා 50,000. එච්චරයිද? ඒක හරි. තව තියෙන්න ඕන. දැන් ඔය ආදායම් ප්‍රකාශනයට ගේන්නේ මොනවද? ආදායම් සහ වියදම්නේ. මෙතන දැන් ආදායම් වියදම් ආදායම් නැහැ. මෙතන එකක්වත් ආදායම් නැහැනේ. බොල් ණය කියන්නේ මොකද්ද? වියදම්. එහෙනම් අන්න එයා ලාභ වලට මාරු කරන්න මතකද? 50,000. අන්න ඒකට කියන්නේ චතුර පියවීමේ සටහන. ඒකත් ඕන ලියන්න පුළුවන්. මට දැන් ඉඩමද නිසා ලියන්නේ. ඒක ගැලපුම් නෙවෙයි. ඒක ගිනුම පියවනවා. ලාභ ගිනුම හර බොල් ණය ගිනුම බැර. එයා ක්ලෝස් කරා. ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදම් තුල උද්ෘතයක්නේ. බොල් ණය කියලා ලියනවා 50,000යි. අදහස් වලින් නෙවෙයි හදුවේ ඒකයි බින්දු ගොඩක් ආවේ. අඩමාන ණය මොන වර්ග ගිණුමක්ද? වියදම් ගිණුම. වියදම්. හා. එයත් එහෙනම් කොහෙටද ගෙනියන්න ඕන? ලාලා වලටම තමයි. ලාභ වලට ගෙනියනවා 45,000. බලන්න ණයගැති ශේෂය මත වියදම් දෙකක් හඳුනගන්න. ඒක අඩමාන ණය. අඩමාන ණය කියන්නේ වියදමක්. මොන මාරු කරගන්න එපා. අඩමාන ඉඩහැරීම තමයි වත්කම. මේ දෙන්නම වත්කම්. ණයගැතිත් වත්කමක්. මෙයත් වත්කමක්. හරිද? එතකොට ඒ දෙන්න ලාභ වල ලියන්න බෑ. ආදායම් ප්‍රකාශනයේ ලියන්න බෑ. අන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න ජංගම වත්කම් තුල මොනද අපි ලියන්නේ? වෙළඳ ලැබිය යුතු දැනත ණයගැතියෝ. කීයද ගාන? 4,50,000යි. ඒකෙම ඍණ ශේෂය එතනම අඩු කරලා පෙන්නන්න ඕන. අඩු කළා අඩමාන ණය සඳහා ඉඩ හැරීම 45,000යි. එහෙම අඩු කරලා පෙන්නන්න ඕනේ ජංගම වත්කම් යටතේ දෙවණියට. එහෙනම් 4,05,000යි. ඒකට කියන්නේ ධාරණාගේ. ඒකත් විශේෂයෙන් දැනගන්න ඕනේ. විභාගයට අහනවා. ණයගැතියන්ගේ ධාරණ වටිනාකම කොපමණද? ණයගැති ධාරණ වටිනාකම තමයි 4,05,000. ඉගෙන ගන්න කොහොම හරි උත්සාහ කරන්න. මීටින් එකෙන් අයින් වෙලා ගියා කියලා වැඩේ ගොඩ යන්නේ නැහැ. ණයගැතියන්ගේ ධාරණ වටිනාකම 4,05,000යි. ඒ වචන ලියලා තියාගන්න. 4,05,000 ඉදිරියෙන් ලියන්න ධාරණ වටිනාකම. හරිද? මේ සම්බන්ධ ඉස්සලම කියන මොනවා හරි අහන්න තියෙනවද? ඊළඟට මම එන්න හදන්නේ අර ඌණ සහ අදිවෙන් කිරීම කියන තැනට. නැත්නම් ඔයගොල්ලෝ යෝජනා කරනවා මේකෙන් තව ගාණක් හදමු කියලා. ඌණ ආදී ලබන සතියට දාලා මේකෙන් තව ගාණක් හදනවා. ලබන සතියේ සිකුරාදා දාලා. ඔයගේ කැමැත්ත. ඒ කියන්නේ කැමැත්ත කියන්නේ එක එක්කෙනාට මම හිතනවා මම පැහැදිලි කරලා දුන්නා. නමුත් තවදුරටත් හිතනවා අපි තව ගාණක් හදන එක හොඳයි කියලා ඉක්මනින් යෝජනා කරන්න. මේ විදිහම තව එකක් හදමු. රයිට්. එහෙනම් ලියාගමු. මම පුතේ හැබැයි මේකම නෙවෙයි චූට්ටක් වෙනස් කරලා දෙනවා. හරි? මොකද මම ණයගැති පාලන කියන මොකද මේකට දාලා දෙනවා. ඇඳලා දෙනවා. එතකොට හොඳයි නේ චූට්ටක්. හරි. අපි ලියමු එහෙම. 2020 4යි 1 දින 2020 4යි 1 දින මටත් හෂාර ෆොටෝ එකක් එවන්න ගාන ලියාගෙන ඉවරලා. මොකද මං කියන ඒවා මට මතක නැහැ ගාන දීලා ඉවරනහම. 2020 4යි 1 දින ආරම්භ කරන ලද ෂෙහාරගේ ව්‍යාපාරය. ෂෙහාරගේ ව්‍යාපාරයේ
ණයගැතියන් පිළිබඳව පහත තොරතුරු සපයා ඇත. ණයගැතියන් පිළිබඳව පහත තොරතුරු සපයා ඇත. ඉක්මනින් ලියමු. ණයගැතියන් පිළිබඳව පහත තොරතුරු සපයා ඇත. ඉක්මනින් පහර ලියාගෙන යමු. ණයට විකුණුම් ලක්ෂ 7යි. ණයට විකුණුම් ලක්ෂ 7යි. මුදල් ලැබීම් ණයගැතියන්ගෙන් ලැබීම් එහෙම නැත්නම් ණයගැති ලැබීම් ණයගැති ලැබීම් දෙලක්ෂ 10000යි 2,10,000යි ආපසු එවුම් හතලිස් දාහයි ආපසුම් 40000යි දුන්වට්ටම් 10000යි දුන්වට්ටම් 10000යි right අතිරේක තොරතුරු කියලා තරුවක් දාලා ලියන්න අතිරේක තොරතුරු මම පොඩ්ඩයි දුන්නේ මතකන්නේ පාලන ගිණුමක් නම් දෙනවනේ පොලි ගැළපීම ණයගැති නැහිම් විශේෂ හිලව් කිරීම ඒව ඕනේ පාලන ගිණුම බලාගෙන ඉන්න ලබන සතියේදී ණයගැති පාලන right අතිරේක තොරතුරු 21/3/31 දිනට ණයගැති ශේෂ මත පහත ගැළපීම් සිදු කළ යුතුය 21/3/31 දිනට ණයගැති ශේෂය මත පහත ගැළපීම් සිදු කළ යුතුය ණයගැති කියලා කියන්නේ නැහැ මම දැනගන්න දුන්නා ප්‍රෝමිලකම් 1 නැත පළවෙනි තරුව බොල් ණය රුපියල් 40000ක් කපා හැරීම නැත 40000ක බොල් ණය කපා හැරීම දෙක අඩමාන ණය සඳහා 5% ඉඩ හැරීම අඩමාන ණය සඳහා 5% හොඳයි 10%ක් නෙවෙයි 5% ඉඩ හැරීම right අවශ්‍ය වන්නේ එක බොල් හා අඩමාන ණය වියදම ඒ දෙකම එකතු කරලා ලියන්න එතකොට බොල් ණය අඩමාන ණය වියදම ඉල්ලනවා ණයගැතියන්ගේ ධාරණ වටිනාකම 21/3/31 දිනට 21/3/31 දිනට ණයගැතියන්ගේ ධාරණ වටිනාකම ණයගැතියන්ගේ ධාරණ වටිනාකම මට ඒ තොරතුරු දෙක දැනට ප්‍රමාණවත්. ඔයා ගෙදරදී හදන්න තව දුරටත් ඉහත ගැළපීම සම්බන්ධ ලෙජර් ගිණුම් ජර්නල් සටහන් සහ මූල්‍ය ප්‍රකාශන වල උද්දෘත. කියන්නේ මේ ටික. මට හරිම අකමැති එකම ගාන දෙපාරක් දෙන්න මම ඒකයි ඔය පොඩි වංගුවක් දැම්මේ. මේ ටික වඩ ගෙදරදී හදන්න දීලා හදා ගන්න පුළුවන්ද කියලා වෙන ප්‍රශ්න දෙකක් දැම්මේ. හරිද පැහැදිලිද තුන්වෙනි එක ජර්නල් සටහන් ලෙජර් ගිණුම් නැත්නම් ලෙජර් ගිණුම් ජර්නල් සටහන් සහ මූල්‍ය ප්‍රකාශන වල උද්දෘත ඒක මේ ටිකම නේ ඉල්ලන්නේ හරි මට අර දෙකට උත්තර දෙන්න ඕන බොල් හා අඩමාන ණය වියදම කීයද ණයගැතියන්ගේ ධාරණ වටිනාකම කීයද මෙසේජ් කරන්න ආ ගාන හදන්න මට ගාන ෆොටෝ එකක් දාන්න කවුරු හරි මේ ටෙලිග්‍රෑම් එකට දාන්න WhatsApp මොකද්ද ප්‍රශ්නයක් වුණා
හරි හෂාර මට ෆොටෝ එකේ වල දෙනවා පැහැදිලි. අපිට මේ ওই ගාන හතරේ අහගන්න බොහොම මෑතකදී මට හිතෙනවා අපිට පන්ති පටන් ගන්න පුළුවන් වෙයි අපේ ලොකු සංඛ්‍යාවකුත් නැති නිසා. ඒ නිසා ඒ සඳහාත් සූදානම් වෙන්න ඔන්ලයින් ක්ලාස් එකත් අපි මෙහෙමම යමු දිගටම මොන දේ වුණත්. ඒ දේම තමයි භෞතිකවත් කතා කරන්නේ. භෞතික පන්තියේදීත් එකම දේ. ඒතකොට දෙපාරක් කරනවා. නමුත් මම කියන ඔන්ලයින් එකටත් දිගටම සම්බන්ධ නැත්නම් ඒක කඩා කප්පල් වෙනවනේ. සහ වෙනසකට තියෙන්නේ මම අර ඒ ක්ලාස් එකේදී පේපර්ස් කරනවා. පේපර් කරවනවා. මට උත්තර එවලා තියෙනවා මේ චතුර. ඔයත් එක්ක මම මේ මතක් කරේ මේ පේපර් වලට සෝදානම් වෙන. ඒ කියන්නේ තනි ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන දක්වා පන්ති පටන් ගන්න කවද්ද? එසනින් මම පේපර් එකක් තියෙනවා. දැන් ආයි වෙන මතක් කරන්නේ නැහැ. තනි ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන දක්වා පේපර් එකක් තියෙනවා. පළවෙනි අභ්‍යාසයෙන් එන්නේ මේ තනි ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශනය. ඊට පස්සේ තුල පාලන ගිණුම්, වැරදි නිවැරදි කිරීම, බැංකු සැසඳුම්, මූලික පොත් ඔක්කොම ඇතුළත්. ගිණුම් කරන සමීකරණය, දිට්ඨි සරහන් න්‍යාය ඔක්කොම ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා හොඳින් සෝදානම් වෙන්න මේ ටිකේ. මිලක්ෂී උත්තරයක් කියලා තියෙනවා. අමාශා උත්තරයක් කියලා තියෙනවා. මම අහපු ප්‍රශ්න වලට උත්තරය ඕන. මට ඕන බොල් හා අඩමාන්නයි වියදම. දෙකම එකට එකතු කරලා දුන්නා වඩා හොඳයි. කමන්නේ. සහ ණයගැතියන්ගේ දහරණාගය. අනුශිකා උත්තරයක් කියලා දෙනවා. ඒතර පුතේ බොල් හා අඩමාන්නයි වියදම කොහොම මේ දෙකම එකකට දාන්නත් පුළුවන්. ඇයි? අපි පස්සේ හදමු මේ දෙකම එකට දාලා තාම දන්නේ නැහැ නේ. බොල් ණයයි අඩමාන්නයි. මේ දෙකම ණයගැතියන්ගෙන් වෙන අඩු කිරීමක්. ණයගැතියන් හානිකරණය වීමක්. ඒ නිසා මම පොඩි ඉංග්‍රීසියකුත් දෙන්නම් මේ බොල් ණය කිව්වත් අඩමාන්නය කිව්වත් සමාන නමක් තමයි. ඒකව ලියලා තියාගන්න තරම් වටිනවා. බොල් ණය සහ අඩමාන්නය කියන දෙකටම සමාන නමක් තමයි බොල් හා අඩමාන ණය නේද? එතකොට නෑ ඒකත් හරි. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ හරියටම ලියා ගන්න ඕන. බොල් හා අඩමාන්නය දෙකේ එකතුවට තමයි අපි කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ. හරි පරිස්සම් මේ ඇහුවොත් විභාගෙට මේ දෙකේම එකතුව ගන්න වෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ කීයද? මේ දෙකේම එකතුව 95000. මේකේ හොඳේ මම මේ බෝඩ් එකේ තියෙන එකේ. වගේ ගන්න ඔය ඒවා. හරි අපි හදමු එහෙම නේද? කීප දෙනෙක් මට උත්තර එවලා තියෙනවා. වෙලාව ඉතුරු නැතිනම් අර ටිකත් හදාගෙන යන්න. ගිණුම්, ජර්නල් සටහන්, මූල ප්‍රකාශන වල උද්දෘත. right මෙන්න ණයගැති ගිණුම එතකොට. ණයගැති ගිණුම. ණයගැති ගිණුමේ ආරම්භක ශේෂයක් නැහැ අලුතෙන් පටන් ගත්තේ. ණයට විකුණුම් 700. මම මේක රුපියල් 1000 වලින් හදනවා. ණයගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. දැන් මම විකුණුම් හදන්නේ නැහැ. මගෙන් ඉල්ලලා නැහැනේ. අවශ්‍ය දෙයට විතරයි උත්තර දෙන්නේ. මුදල් ලැබෙනවා. මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර. 210යි. මුදල් හර ණයගැති බැර. ආපසු එවනවා විකුණපුවා. ආපසු එවුම් ගිණුම හර ණයගැති ගිණුම බැර. කීයද ගන්න ආපසු එවුම්?
40යි. නේද මම? ඔව්. වට්ටම් දීලා තියෙන මුදල් ලැබෙද්දි. දුන් වට්ටම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. ඒක 10 නේ. හරි දැනට ඔහොම තමයි අපිට දීලා තියෙන තොරතුරු. right? මේකව බැලන්ස් කරලා තිබ්බා හෝ නොතිබ්බා එක මට කමක් නැහැ. අපිට අතිරේක තොරතුරු යටතේ කියනවා අංක 1 බොල් ණය ලෙස 40000ක් කපා හැරීම. මේක බැලන්ස් කරලා ඊට පස්සේ බොල් ණය කපා හැරියත් කමක් නැහැ. ඉතින් මම මෙහෙමම ලියනවා. ඒක අපිට ගැටලුවක් නැහැ කොහොමුණත් එකයි. ණය ගැති ගිණුම බැර 40000යි බොල් ණය ගිණුම බැර 40000යි. sorry. බොල් ණය ගිණුම හර 40000යි ණය ගැති ගිණුම බැර. මම මෙතන ලියපු එකයි කියුනේ. බොල් ණය ගිණුම හර ණය ගැති ගිණුම බැර. දැන් බැලන්ස් කරමු. දැන් ඔය ජර්නල් සටහන ලියනවා නම් ඒකෙමටම ලියා ගන්න පොදු ජර්නලේ. මේක මං ගෙදරදී තමයි හදන්න කිව්වේ වෙනම. බලා ගන්නකෝ. පොදු ජර්නලේ මේක ගැළපීමක්. ඒකයි අපි ලියන්නේ. අපි ඉන්න පාඩම ගැළපුම් සටහන්නේ. බොල් ණය හර 40යි ණය ගැති බැර 40යි. සංලක්ෂය ලියා ගන්න පුළුවන් බොල් ණය කපා හැරීම. දැන් බැලන්ස් කරලා බලන්න. කීයක් ආවද බැලන්ස් එක? දින ඕනනම් ලියන්න කීයක් එනවද? 4 5 4 10 2 3යි. 400ක් දෙන්නේ. ණයගැතියන්ගේ ධාරණාගේ මේක නෙවෙයි. ණයගැතියන්ගේ ධාරණාගේ මේක නෙවෙයි. හරි? ණයගැතියන්ගේ ධාරණාගේ නෙවෙයි මේක. මේ තියෙන්නේ මේ අඩමාන්නේ අඩු කිරීමට පෙර වටිනාකම. ඒකට ධාරණාගේ කියන්නේ ණයගැති වටිනාකම. දැන් මෙන්න අපිට ගිණුම් දෙකක් ඕන. අඩමාන ණය ගිණුමයි අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුම. 100ට කීයක්ද අපි අඩමාන ණය ඉඩ හරින්නේ? 100ට 5යි. 5යි. හා. එහෙනම් මට මේ මෙයාගෙන් 5ක් බලලා දෙන්න. අවුරුද්ද අගට ඉන්න ණයගැතියන්ගෙන් 5ක් බලලා දෙන්න. 10ක් 40යි 5ක් 20යි. මෙන්න. අඩමාන ණය ගිණුම හර. අඩමාන ඉඩ හැරීම කියලා. අඩමාන ඉඩ හැරීමේ ගිණුම බැර. හරි. එකක් ජර්නලේ ලියන්න පුළුවන්. ඒක ඉල්ලුවේ නෑ දැන් මුලින්. අඩමාන ණය හර 20යි. අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම බැර 20යි. සංලක්ෂය අඩමාන ණය සඳහා ඉඩ හැරීම. සංලක්ෂය අඩමාන ණය සඳහා ඉඩ හැරීම. හරි. ඊළඟ අපිට ඉල්ලනවා ප්‍රධාන කරුණු දෙකක්. එක තමයි බොල් හා අඩමාන ණය වියදම. ඒකට වෙන වෙනම එකතු කරලා පෙන්නන්න පුළුවන්. බොල් ණය 40යි අඩමාන ණය 20යි. බොල් හා අඩමාන ණය වියදම 60යි. දෙකට අහනවා ණයගැතියන්ගේ ධාරණාගේ නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ ධාරණ වටිනාකම. අපි නිකන් විස්තර ඕනේ කෙලිම ලියමු. වෙළඳ ලැබිය යුතු දෑ ශේෂයෙන් අඩු කරා අඩමාන ණය ඉඩ හැරීම එදිනට තියෙන එක ඉඩ හැරීමේ ගිණුමේ ශේෂය 20යි. 380යි. 60 සහ 380 පිළිතුර එවපු අය හරි. මම චෙක් කරන් යන්න. කවිඳු 60ක් නම් එවලා දෙනවා. හෂාර හරි. කාවින්දි කලින් ගාන බලලා හදලා තියෙනවා වගේ කියලා මට දෙන 10ක් වගේ හදලා. අමන්දි හරි. අනුෂිකා හරි නේ. පැහැදිලිනේ වැඩේ කියලා දෙයක් නෙවෙයි.
ණයගැති ධාරණ වටිනාකම වැරදි අමාශා 400 කියන්න බෑ ඒක වැරදි. ධාරණ වටිනාකම ඇහුවොත් එක උත්තරය තියෙන්නේ. වෙළඳ ලැබිය දෑ වලින් අඩමාන ඉඩ හැරීම අඩු කරන්න ඕනේ. ඒකට තමයි ධාරණගය කියන්නේ. ඒක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන වටිනාකම. චතුර වැරදිලා. හා. දැන් මේ මූල්‍ය ප්‍රකාශන වල උද්ෘතත් ඉල්ලුවද මෙන්න මේක වට අවබෝධ වෙන්න ඕන. මූල්‍ය ප්‍රකාශන ඉල්ලුවතින් බොල් ණය ගිණුමේ වටිනාකම යනවා 40ක් ලාභ ලාභ වලට. යා වියදමක්. අඩමාන ණය ගිණුමේ වටිනාකම යනවා ලාභ ලාභ වලට. යා වියදමක්. මේ දෙන්න වත්කම්. එහෙමනම් වගේ ලාභ ලාභ ප්‍රකාශනයේ ලාභ ලාභ ප්‍රකාශනයේ ඒක බෙදා හැරීමේ වියදම් තුල තියෙන බොල් ණය නැත්නම් බොල් හා අඩමාන එකට දාන්නත් පුළුවන්. බොල් ණය 40යි අඩමාන ණය 20යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මේ ටිකම තමයි තියෙන්නේ. ජංගම වත්කම් යටතේ උඩින්ම තොග තියෙනවා ජංගම වත්කමටද. එයා මම කතා කරන්නේ. ඊට පස්සේ තමයි වෙළඳ ලැබිය යුතු දේ. 400යි අඩු කරා අඩමාන ණය ඉඩ හැරීම 20යි. අන 380. ඒක වගේ අහන්නේ අර මේ ධාරණාගය කියලා. වෙළඳ ලැබිය යුතු දෑ වලින් අඩමාන ඉඩ හැරීම අඩු කරා මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. එතකොට එනවා 380. දැන් මේ වගේ වට තව අභ්‍යාස හදාගන්න පුළුවන් ඕන තරම්. මේක බින්දු දාලා දෙගුණයක් කරලා ওই ඉලක්කම් ටිකම. පස්සේ තව එකතු කරනවා. ණයගැති ශේෂ මත පොලි ගලපලා චෙක් අගරු වෙලා ණයගැති ණය හිමි ශේෂ හිලව් කරලා ඒව මතක් කර කර දාලා හදන්න. ඉතින් මෙතන સિદ્ધාන්තය ඕක තමයි. මේකේ ඕන සහ අදිවෙන් කිරීම කියලා දෙකක් තියෙනවා. මට හිතෙනවා මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරගත්තාම ඕන අදි ගැන කතා කරන්න සහ අඩමාන ණය ගැන තව දැන් අර පාස් පේපර්ස් වල මගේ ප්‍රශ්න 100 නිබන්ධනේ. ඒතර MCQ 100 ඇතුලේ තියෙනවා බලන්න. ඒක හදාගන්න බැරි වෙයි සමහරවිට. හැබැයි මම හැමදාම කියන්නේ ඔයාට එකක් අර වැරදිලා හරි ලියන්න උත්තර ලිව්වහම එක හරි ගියොත් එයාට තියෙන පොඩි අභිමානයක් කියනවා මට මේක පුළුවන් කියන එකත් එක්ක ඒ කොන්ෆිඩන්ස් කියන එක. ඒ විශ්වාසෙත් එක්ක ඔයාට ඒක හදාගෙන යන්න පුළුවන්. වැරදුණු කෙනා වැරදුනහම දෙයක් හොඳට හිතින් දැනෙනවා ඒක. එකපාරක් වැරදුනහම බලන්න කොහෙද හරි හොඳටම වැරදුන තැනක් සභාවක් ඉස්සරහා වගේ නෝන්ඩි වෙච්ච තැනක් ජීවිතේ අමතක වෙන්නේ නැහැ. ඒ වගේ වැරදුනහම ඒක අපිට මතකෙට යනවා. මොකොත්ම කරන්න නැතු වෙන කට්ටිය ඉන්නව නේද? මේක අහන් යන්න. ඒගොල්ලන්ට කිසි දෙයක් මතක තියෙන්නේ නැහැ. ඒ හැටි. ඒ නිසා අර පෙර සූදානමත් එක්ක මට වැඩි ධාරණ ශක්තියක් එහෙම නැත්නම් වැඩිපුර කරුණු ප්‍රමාණයක් ධාරණය කර ගැනීම හැකියාවක් ලැබෙනවා. දැන් නැවත තමයි කියන්නේ ওই දීපු ප්‍රශ්න එහෙම පුළුවන් මට්ටමින් හදන්න. සහ ගුරුවත් පොත බලනවා මේක බලනවා මේකත් එක්ක හැප්පෙන්න ඕන. ඒත් එක්ක මෙතනට ආවම පැහැදිලි. එහෙම නැති අයට තියෙන විකල්පය තමයි මේක මෙන්න මේකෙදි ඉස්සරහන මෙහෙම හදමු ගණන්. හොඳයි. එහෙනම් අදට වැඩ කටයුතු මම අවසන් කරනවා. ඔයගොල්ලෝගේ මොනවා හරි මේ සම්බන්ධ ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඉන්න. සහ ප්‍රශ්න සී නිබන්ධනයේ ගාල්ලටත් මම මේ සති දෙන්නම් ඒ අවශ්‍ය ආයතනෙන් අපි ගම්මු ඊට පස්සේ. ආයතන පටන් ගන්නවානේ. හරි එහෙමනම් ඔව් විශේෂ මොකුත් අහන්න නැත්නම් අපි අදට වැඩ අවසන් කරමු. දුසරණයක් කොටම පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.